right බලන්න ඊළඟ ගාන මොකද කියන්නේ කළු දිගලොම් සහිත හාවෙක්. ඒ කියන්නේ හාවගේ පාට කළුයි දිගලොම් සහිත හාවෙක්ලු. right මෙතන ගැටලුවක් තියෙනවා මේ අනිත් ඇලිල දීලා නැහැ නේ කියලා. ඒත් අපිට දාගන්න පුළුවන් අනිත් ඇලිල කළු නම් ඒකේ නිලින ඇලිලේ simple b කියලා දාගන්න පුළුවන්. right දිගලොම් නම් දිගලොම් කියන එකේ නිලින ඇලිල අපිට දාගන්න පුළුවන් කෙටිලොම් simple l කියලා. right right මේ දැන් ආව කීව දෙනාට කියන්නේ අපි තාම තියරි පාර්ට් එක කතා කරේ නෑ. අපි ගණන්ගේ මුහුමට අදාළ ගණන් තමයි සාකච්ඡා කරගෙන ඉන්නේ. right හරි බලන්න අපි බලන්නේ ස්ක්‍රීන් එකේ තියෙන යට ගාන තුන්වෙනි ගාන කළු දිග ලොම් සහිත හාවෙක්. එතන කියන්නේ කළු තීරණය කරන ඇලිලය කැපිටල් B අපි දාමු සුදු නිලීන එක කියලා සිම්පල් B දිගලොම් නම් අපි දාමු කැපිටල් L එහෙනම් කෙටිලොම් සිම්පල් L right ඔය විදිහට අපිට දත්ත හදා ගන්න පුළුවන් right සහිත හාවෙක් සමග මුහුම් කරනවලු කළු දිගලොම් සහිත හාවෙක් මොකද කරන්නේ කළු දිගලොම් සහිත හාවෙක් right කළු දිගලොම් සහිත හාවෙක්ක තියෙන්න පුළුවන් ප්‍රවේණි දර්ශ මොනවද capital B capital B capital L capital L තියෙන්න පුළුවන් capital B simple B capital L තියෙන්න පුළුවන් capital B simple B capital L simple L තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් capital B capital B capital L simple L තියෙන්නත් පුළුවන්. දැන් කළු මේ හැම ප්‍රවේණි දර්ශයකින්ම ප්‍රතිඵල වෙන්නේ කළු දිග ලොම් තියෙන හාවෙක්. right කළු දිගලොම් තියෙන හාවෙක් මොකද කරන්නේ කෙටිලොම් තියෙන කළු කෙටිලොම් එයාගේ කළුයි හැබැයි කෙටිලොම් තියෙන හාවියක් සමග මුහුම් කළ විට right හාවියගේ මොකක්ද වෙන්න පුළුවන් ප්‍රවේණි දර්ශය කළු කෙටිලොම්නේ කළු නම් capital B තියෙන්න පුළුවන් capital B simple B තියෙන්නත් පුළුවන් කෙටිලොම් නම් අනිවාර්යෙන් ද්විත්ව නිවීන අවස්ථාව simple L මේ පැත්තත් simple L right එතකොට හාවිගේ ප්‍රවේණි දර්ශය මෙන්න මෙයා වෙන්න පුළුවන් කළුයි හැබැයි කෙටිලොම් right ලැබුණු ප්‍රතිඵල මෙසේ කියලා දීලා තියෙනවා මේ ලැබුණු ප්‍රතිඵල බලන්න කළු දිගලොම් 3යි කළු කෙටිලොම් 3යි යට ප්‍රවේණි දර්ශ දාලා තියෙන ටියුට් එකේ 3යි කියලා එක දාගන්න 1යි කිය. සුදු දිගලොම් 1යි සුදු කෙටිලොම් 1යි. right උඩ දෙක 3 බැගින් තියෙනවා යට එක බැගින් තියෙනවා. right අපෙන් ජනකයන් සඳහා ප්‍රවේණි දර්ශය හරියටම අහනවා. අපින් අහනවා මේ හතරෙන් කවුද හාව වෙන්න පුළුවන් මේ දෙන්නෙන් කවුද හාවි වෙන්න පුළුවන් කියලා අපෙන් අහනවා. right හරි එතකොට අපිට තේරෙනවා F1 පරම්පරාවේ රූපානුදර්ශ 4ක් ඇවිල්ලා තියෙනවා. right රූපානුදර්ශ 4ක් එන්න නම් එක පැත්තකින් අඩුම තරමේ ජන්මානු 4ක්වත් හදන්න ඕනේ කියලා තේරෙනවා අපිට නේද? right මෙහෙම ගමුකෝ. මෙයා හදන ජන්මානු මොනවද? capital B capital L right මෙයා හදන ජන්මානු දෙකයි capital B capital L එහෙම නැත්නම් simple B capital
L මෙයා හදන ජන්මාණු දෙකයි මෙයා ජන්මාණු හතරක් හදනවා මෙයා හදන ජන්මාණු දෙකයි මොනවද capital B capital L capital B simple L මෙයා ජන්මාණු හතරක් හදනවා නේද මොනවද capital B capital L එකයි capital B simple L තව එකයි simple B capital L තුනයි simple B simple L ඔන්න මෙයා ජන්මාණු හතරක් හදනවා right බලන්න එතකොට අපිට තේරෙන්න ඕනේ අපි මේ පැත්තත් බලමු මම මේක පොඩ්ඩකට දැනට මතක් කරනවා බලමු හාවි හදන ජන්මාණු මොනවද කියලා හාවි මෙයා වුණොත් හදන ජන්මාණු මොනවද capital B simple L හාවි මෙයා වුණොත් හදන ජන්මාණු වර්ග දෙකයි capital B simple L simple B simple L right එතකොට බලන්න මෙහෙම මෙයයි මොහොම වුණොත් හැදෙන්නේ එක ජීවී ආකාරයයි එහෙනම් මෙයා වෙන්නත් බෑ මෙයත් එක මොහොම වෙන කෙනා මෙයා වෙන්නත් බෑ අපි යාට වැරද්දක් දානවා මෙයා වෙන්න බෑ right බලන්න මේ ජීවියා මෙයා එක මොහොම වුණොත් හැදෙන්නේ ආකාර දෙකයි right ඇයි මෙයා එකක් හදනවා මෙයාත් මෙයා එක තව එකක් හදනවා එහෙනම් එයා වෙන්නත් බෑ එන්න යට එකේ මොකද වෙන්නේ ඒකෙත් මේක වගේමයි මෙයාත් එක්ක මෙයා හදන්නේ උඩ කෙනා හදන්නේ ජීවියාකාර දෙකක් විතරයි right ජීවියාකාර දෙකක් එහෙනම් එයා වෙන්නත් බෑ එහෙනම් අපිට විකල්ප උත්තර දෙකක් තියෙනවා අපිට හොයන්න තියෙන දෙකෙන් කෝකද හරි උත්තරේ කියලා එතකොට අපිට තේරෙනවා හාවගේ ප්‍රවේණිදර්ශය මේක තමයි මොකද අපිට F1 පරම්පරාවේ ජීවියාකාර හතරක් දීලා තියෙනව නේද උත්තර වලට right හතරක් ඉන්න නම් ජන්මාණු හතරක් හැදෙන්න ඕන කොයි පැත්තක හරි right හාවිගේ ප්‍රවේණිදර්ශය බලන්න මෙයා එක්ක හැදුනොත් right හැදෙන්නේ ජීවින් ආකාර හතරයි හරිද ඒ හතරෙන් හැම ජීවියම අනුපාතයේ එකට එක තමයි දරන්නේ රූපානුදර්ශයෙන් නැත්නම් ජීවින් ආකාර හතරක් හැදෙනවා ඒ හතරෙම අනුපාත සමානයි එක්කෙනා බැගින් තමයි හැදෙන්නේ right එහෙනම් මේ උත්තරේ එන්න බෑ දැන් මෙතන තියෙන අනුපාත වලට අනුව උඩ රූපානුදර්ශ සහිත ජීවීන් 3 බැගිනොත් මම හදාගන්න කිව්වා වගේම යට රූපානුදර්ශ තියෙන ජීවීන් එක බැගිනුත් තමයි හැදෙන්නේ. එතකොට බලන්න එතන ජීවීන් ඔක්කොම එකහුව කරලා බලන්න නිකන් 3යි 6යි 6යි යට 2යි 8යි. එහෙනම් ජීවීන් 8ක් අඩුම තරමේ හැදෙන්න ඕනේ. එතකොට තේරෙනවා මෙන්න මෙයා වෙන්න බැහැ. right එහෙනම් උත්තරේ කවුද? මෙන්න මෙයා සහ මෙන්න මෙයා. ඇයි මෙතන 4ක් තියෙනවා මෙයා 2ක් තියෙනවා. එහෙනම් 8ක් ජීවීන් ඇති වෙන්න පුළුවන්. අපි ජීවීන් 8 දෙනා කවුද කියලා බලමු. මම මේ පැත්ත මකනවා. right බලන්න VL V simple L simple B capital L simple B simple L මේ දෙන්න ලියනවා capital B simple L simple B simple L right may I set to not simple sorry capital B capital L simple L may I set to not capital B simple B capital L simple L right may I set to not capital B simple L simple L may I set to not
capital B simple L simple L may I set වුණොත් capital B simple B capital L simple L මේ දෙන්න right may I එකතු වුණොත් capital B simple L simple L මේ දෙන්න එකතු වුණොත් simple B simple L simple L right බලන්න මේ එක ප්‍රවේණි දර්ශයට අදාළ රූපානුදර්ශ ටික ගොඩනගා ගන්න පුළුවන්ද කියලා හිතලා පුළුවන් වෙන්න ඕනනේ capital B තියෙනවා නම් එයා කළු සමක් තියෙන්නේ L තියෙනවා නම් දිග අපි දල වශයෙන් දාගෙන යන්න දැන් ජීවින් 8ක් හැදිලා ඉවරයි මෙයා කවුද කළු දිග මෙයා කළු දිග මෙයා කළු කෙටි right මෙයා කළු කෙටි බලන්න මෙයා කළු දිග මෙයා සුදුයි ඇයි දිත්ත නිලින අවස්ථාව හැබැයි ඒ කැපිටල් L තියනවා එහෙනම් දිග මෙයා කළුයි හැබැයි කෙටි මෙයා සුදුයි කෙටි right දැන් බලමු අපි ගමු කළු දිග අය බලන්න කළු දිග කීයක් ඉන්නවද එක්කෙනයි දෙන්නයි කළු දිග අය මෙතනත් එක්කෙනෙක් ඉන්නවා තුන් දෙනයි එහෙනම් කළු දිග ප්‍රවේණි දර්ශය ඒ කියන්නේ රූපානුදර්ශය කළුයි දිගයි කී දෙනෙක් ඉන්නවද තුන් දෙනෙක් ඉන්නවා right ඊළඟට කළු කෙටි මෙතන එක්කෙනයි බලන්න තව එක්කෙනෙක් ඉන්නවා හරි තුනයි එහෙනම් කළු කෙටි අයත් තුන හරි බලන්න සුදු දිග අය ඉන්නේ එක්කෙනයි සුදු දිග එකයි සුදු කෙටිත් එක්කෙනයි එහෙනම් අපේ උත්තරේ හරි පැහැදිලිද ගන්න විදිය ඔය වගේ අවස්ථාවක අපිට නිර්ණය කරන්න කිව්වොත් එහෙම අපි පනත් චක්‍රයක් ගහලා මේ විදිහට හදලා පෙන්නන්න ඕනේ right ඒ ගන්න පැහැදිලිද මන හතරවෙනි ගන්න P ශාකයේ රතු පුෂ්ප capital W සුදු පුෂ්පයට ප්‍රමුඛය right මොකද කරන්නේ දැක්ක වහම ලියා ගන්නවා தත්ත්වය අපේ ගණන් හදන කොලෙ මොකද කියන්නේ P ශාකයේ රතු පුෂ්පය capital W සුදු පුෂ්ප simple W මේක ලියාගද්දි capital සහ simple W බොහොම පරිස්සමෙන් ලියා ගන්න ඕනේ පැටලෙන්න පුළුවන් හරි ප්‍රමුඛය කොළ පාට බීජ සහ කහ පාට බීජ කොළ පාට බීජ කහ පාට බීජ වලට ප්‍රමුඛයි right කොළ පාට බීජ ප්‍රමුඛයි කොළ පාට බීජ capital Y කහ පාට බීජ simple Y දැන් උන් අපි දත්ත ටික ලියාගත්තා ප්‍රමුඛය රතු පුෂ්ප සහ කොළ බීජ තිබූ ශාකයක ප්‍රවේණි දර්ශය නිර්ණය කිරීම සඳහා දැන් අපි කරන්න යන්නේ මොකද්ද රතු පුෂ්ප සහිත කොළ බීජ තිබූ ශාකයක් තියෙනවා අපි මේකේ ප්‍රවේණි දර්ශය හරියටම දන්නේ නැහැ රතු පුෂ්ප සහ කොළ බීජ බලමු රතු පුෂ්ප තියෙනවා නම් capital W තියෙන්න ඕනේ මෙහෙම වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් capital W simple W වෙන්නත් පුළුවන් රතු වෙනවා කොළ බීජ නම්
මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්නත් පුළුවන්. ඊට අමතරව තව අවස්ථා දෙකක් තියෙනවා. රතු පුෂ්ප කොළ බීජනේ. රයිට්. මෙහෙම වෙන්නත් පුළුවන්. ඉස්සල අවස්ථාව වගේමයි. මෙහෙම ප්‍රවීණ දර්ශ හතරක් තියෙන්න පුළුවන්. දැන් අපි දන්නේ හරියටම මේ හතරෙන් මොකද්ද කියලා. අපිට ඕනේ මේ හතරෙන් මොකද්ද හරියටම අපි පරීක්ෂණය කරතු ශාකයට තියෙන්නේ කියලා හොයාගන්න. මොකද කරනවා කියන්නේ සඳහා සුදු පුෂ්ප සහ කහ බීජ තිබූ ශාකයක් සමග මුහුම් කරන ලදී. ඒ කියන්නේ අදාළ ලක්ෂණවල ද්විත්ව නිලීනය නේද? simple w simple w simple y simple y එක මුහුමක් කරනවලු. බලන්න. simple w simple w simple y එක ක්‍රොස් කරනවලු. මුහුම් කරනවලු. මෙම මුහුමෙන් රතු පුෂ්ප සහ කොළ බීජ සහිත ශාකද සුදු පුෂ්ප සහ කොළ බීජ සහිත ශාකද ලැබුණි. මොකද කියන්නේ? මෙම මුහුමෙන් රතු පුෂ්ප සහ කොළ බීජ සහිත ශාක හම් වුණාලු. මේකෙන් හම්බෙච්ච ශාකවල F1 පරම්පරාවේදී right රතු පුෂ්ප තිබ්බලු. රතු පුෂ්ප තියෙනවා නම් capital W තියෙන්න ඕනේ. රතු පුෂ්ප තිබේ නම් capital W තිබීම අනිවාර්ය වෙයි. right පැහැදිලි. රතු පුෂ්ප සහ කොළ බීජ තිබ්බලු. දැන් අපි අනිත් පැත්තේ ඇලීලි අපි දන්නේ. capital W වෙන්නත් පුළුවන්, capital W simple W වෙන්නත් පුළුවන්. අපි ඒක හරියටම දන්නේ නැහැ. ඒ හින්දා අපි ඉතින් ඉස්තරක් තියාගන්නවා. right කොළ බීජ තියෙනවා නම් අනිවාර්යෙන් capital Y තියෙන්න ඕනේ. capital Y තියෙන්න ඕනේ. හැබැයි අපි එහා පැත්තේ තියෙන ඇලීලි ගැන කියන්න දන්නේ නැහැ. මෙයත් capital Y වෙන්නත් පුළුවන්, simple Y වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඔන්න එක ප්‍රතිඵල ජීවියෙක්. එක F1 පරම්පරාවේ ජීවියෙක්. බලමු අනිත් ජීවිය කවුද? රතු පුෂ්ප සහ කොළ බීජ සහිත ශාකාත් සුදු පුෂ්ප සහ කොළ බීජ සහිත ශාකාත්. සුදු පුෂ්ප නම් simple W දෙකක් වෙන්න බෑ. එහෙනම් අනිත් ජීවියා simple W වෙන්නම ඕනේ මේ පැත්තේ. සහ කොළ බීජ නම් මෙයාගේ capital Y එකක් තියෙන්නම ඕනේ. right පැහැදිලිද? හැබැයි මෙයා ගැන අපි දන්නේ නැහැ. එතෙන්ද නිකන් පැහැදිලිද? right මම ආයෙ කියන්න අපිට F1 පරම්පරාවේ ජීවීන් දෙන්නෙක් හැදෙනවා කියලා දීලා තියෙනවා. right අපිට කියලා තියෙනවා එක ජීවියෙක් රතු පුෂ්ප සහිත කොළ බීජ දරන ජීවියෙක් කියලා. අපි රතු කිව්වට දන්නේ හරියටම කොහොමද ප්‍රවේග දර්ශය කියලා. රතු නම් අනිවාර්යෙන් capital W එකක් තියෙන්න ඕනම නිසා අපි capital W ලියාගෙන ඊළඟ ඇලිලේ දාන්න අපි හිස්තැනක් තියාගත්තා. අපි ඉස්සරහදී ඒක විසඳ ගන්න. කොළ බීජ තියෙනවා නම් අනිවාර්යෙන් capital Y තියෙන්න ඕනේ. අපි අනිත් ඇලිලේ දන්නේ නැහැ. capital Y ම දෙකක් තියෙන්නත් පුළුවන්. capital Y simple Y තියෙන්නත් පුළුවන්. අනිත් ජීවියා සුදු පුෂ්ප සහිත කොළ බීජ. සුදු පුෂ්ප නම් මේ ලක්ෂණය ප්‍රකාශනය වෙන්නේ සුදු කියන ලක්ෂණය ප්‍රකාශනය වෙන්න simple W දෙකක්ම තියෙන්න ඕනේ. එහෙනම් ඒක අපි හරියටම ලියාගත්තා. ඊළඟට කොළ බීජ සහිත ශාකයක් ගැන කියන්න. right අපි බලමු. ඔන්න මේ ජීවියා හදන ජන්මානු මොනවද? simple W simple Y. හරිද? simple W simple Y. මේ පැත්තට එන්න. මේ පැත්තේ right මේ පැත්තේ W දෙකක් තියෙනවා. W දෙකක් තියෙනවා නම් එක W එකක් එන්නේ මේ පැත්තෙන් අනිත් W වෙන්නේ මෙන්න මේ පැත්තෙන්. right එහෙනම් මේ W එක එන්නේ මෙන්න මේ ජන්මානු වෙන්නේ. right
මේ ජන්මානුවෙන් W එක විතරක් එන්නේ නැහැ. මේ ජන්මානුවේ එද්දී සිම්පල් y එකකුත් එනවා. එහෙනම් මේ තියෙන්නේ මේ W මේ ජන්මානුවේ W නම් එහෙනම් මේ ජන්මානුවේ y කොහෙද තියෙන්න ඕනේ? එහා පැත්තේ. right. එහෙනම් පැහැදිලි. සිම්පල් y දාගත්තා. දැන් එක්කෙනෙක් නම් ඔන්න හරියටම හරි. right. බලන්න මේ පැත්තේ මොන ජන්මානුව හැදුනත් එයා මේ ජීවිය හදන්නේ මෙයත් එක්ක එකතු වෙලානේ. මේ පැත්තෙන් මේ හතරෙන් කොයි ජන්මානුව ආවත් මේ දෙන්නම එකතු වෙලා තමයි මේ ජීවිය හදන්නේ. පැහැදිලි තර්කය? right. මෙයා එනවනම් මෙයා හදන්න right. මෙයාගේ ඇලීල දෙක මෙයාගේ තියෙන්න ඕනේ. සරල තර්කයක්. ඉතින් එහෙනම් මෙතන simple w මෙතන simple y. පැහැදිලිද? right. මෙතන simple w simple y මේ පැත්තෙන් එනකොට එතකොට අනිත් ජීවියාගේ මොකද්ද තියෙනවනේ ඇලීල යුගල? sorry ජන්මානුව capital W capital Y. capital W capital Y තියෙන්න නම් මෙයා හදන එකම ජීවියා කවුද? මෙයාද? නෑ මෙයාගේ ජන්මානු දෙකක් හැදෙනවා. මෙයාද? නෑ මෙයාගේ හතරක් හැදෙනවා. එහෙනම් ජීවියා කවුද? මෙන්න මෙයා. මෙයා හදන ජන්මානු මොනවද? මේ. පැහැදිලිද ගත්ත හැටි? හරිම සරල තර්ක ටිකක් තියෙන්නේ. ඒ ටික දාලා ගන්න තියෙන වැඩේ. right. ඒකේ ගැටලු ටිකක් තියෙනවා නම් මොනවද කියන්නේ? right. ඒක අවුලක් නැහැ. අපි අන්තිම ගන්නට යන්න. බලන්න අන්තිම ගාන. උස p ශාක අඟුටු p ශාක රවුම් බීජ රැලි ඇටුණු බීජ කියලා ඇලීල හතරක් දීලා තියෙනවා. right. ලියා ගන්නවා. උස p ශාක වලට දීලා තියෙන්නේ capital T. උස නම් capital T, අඟුටු නම් simple T, ඊට පස්සේ round බීජ නම් capital R, රැලි වැටිච්ච බීජ නම් simple R. සහිත ශාක වලට ප්‍රමුඛයි කියලා තියෙනවා. right. round බීජ සහිත උස p ශාකයක්. මොකද කියන්නේ? round බීජ සහිත උස p ශාකයක්. right. round බීජ නම් capital R තියෙන්න ඕනේ. උස නම් capital T තියෙන්නත් ඕනේ. එහෙනම් අපි ප්‍රවේණ දර්ශ හතරම ලියමු. capital R capital capital T තියෙන්න පුළුවන්. round උස capital R simple R capital T තියෙන්න පුළුවන්. capital R simple R capital T simple T තියෙන්න පුළුවන්. capital R simple T capital T තියෙන්න පුළුවන්. මේ විදිහට ප්‍රවේණ දර්ශ හතරක් තියෙන්න පුළුවන්. round උස ශාක වලට. මොනවද? round බීජ උස ශාක වලට. right. ස්වපරාගණය කර මොකද කරන්නේ? එකම ඒ කියන්නේ තමන්ගෙම පරාග තමන්ගෙම අණ්ඩාණු දාණයට වැටෙන්න සලස්වනවා නේද? ඒක තමයි ස්වපරාගණය කියලා කියන්නේ. right. ලැබුණු F1 පරම්පරාව ජනිතයන් 200ක් ලැබුණලු. අපිට F1 පරම්පරාවේ ලැබුණා කොච්චරද ජනිතයෙන්? F1 එකේදී 200ක් ලැබුණලු. right. ඔය 200න් බලන්න 154ක් රවුම් බීජ සහිත උස p ශාකලු. මොකද කියන්නේ? රවුම් බීජ සහිත
උස p ශාක 154ක් ලැබුණා. right. බලන්න ඊළඟට රවුම් බීජ සහිත අඟුටු p ශාක 46යි. රවුම් බීජ තියෙන අඟුටු 46යි. ඉතින් ඔයාලට තේරෙනවා බැලුමට 46 ගොඩවල් ආසන්න වශයෙන් 3ක් තමයි මෙතන තියෙන්නේ. right. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙයා 3ක් ලැබෙද්දී මෙයා එකක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් ওই ගාණෙන් අපිට දීලා තියෙන්නේ අනුපාතය නේද? right. එහෙනම් F1 පරම්පරාවේදී ලැබෙන්නේ ජීවින්නාකාර දෙකයි ඒ ජීවින්නාකාර දෙකත් 3ට 1 අනුපාතයෙන් තියෙනවා. right. එතකොට අපි රවුම් අඟුටු එකට ලියාගමු ප්‍රවේණි දර්ශය. රවුම් අඟුටු වෙන්න නම් simple t තියෙන්නම ඕනේ. රවුම් වෙන්න නම් right capital R මෙතන simple R තියෙන්නත් පුළුවන් capital R තියෙන්නත් පුළුවන්. මේ පැත්තේ right බලන්න රවුම් උසනේ උස නම් capital T තියෙන්න පුළුවන්. අපි දන්නේ අනිත් එක simple T ද capital T ද කියලා. right. රවුම් නම් capital R තියෙන්න පුළුවන්. අපි දන්නේ අනිත් ඇලීලේ simple R ද capital R ද කියලා. right. අනිත් දන්නේ පැහැදිලි. හරි. අපි බලනවා මෙයා හදන ජන්මානු මොනවද? capital R simple T. එහෙනම් මෙයාගේම ශාක දෙකක් මුහුම් කරනවා කියලා කියන්නේ මේ වගේම තව එකක් නේ. එහෙනම් හැදෙන ඔක්කොම capital R simple T 100% නේද? එහෙනම් මෙයා වෙන්න පුළුවන්ද? බෑ. right. මෙයා හදන ජන්මානු මොනවද? capital R capital T simple R capital T. right. එතකොට මෙයා ස්වපරාගණය කරනවා කියලා කියන්නේ මේ වගේම තව කෙනෙක් එක්ක මුහුම් කරනවා කියන එක. මේ වගේම තව කෙනෙක් නම් එයා හදන්නේ මෙන්න මේ ජන්මානු ම තමයි. right. එහෙනම් capital R capital T right simple R capital T right. ඔය හතර අතර මුහුමෙන් බලමු මොනවද හම්බෙන්නේ කියලා. මෙයයි එකතු වුණොත් මෙයයි එකතු වුණොත් හැදෙනවා capital R capital T right. මෙයයි එකතු වුණොත් capital R simple R capital T capital T right. මෙයයි එකතු වුණොත් මෙයා හැදෙනවා. මෙයයි එකතු වුණොත් මෙයා හැදෙනවා. බලමු මේ දෙන්න. capital R simple R capital T right. මේ දෙන්න. simple R capital T දැන් පේනවා කිසිම එකක simple T එකක් නැහැ. මෙච්චර දුරකට එන්න ඕනේ නැහැ. right. මේ හැදලා පෙන්නුවේ තවදුරටත් පැහැදිලි වෙන්න. මෙතනින්ම තීරණය කරන්න පුළුවන් මේ ශාකයේ simple T ගෑවිලාවත් නෑ. එහෙනම් simple T ප්‍රතිඵලයක් විදිහට එන්න විදිහක් නෑ. එහෙනම් මෙයත් ගන්න බෑ. එහෙනම් අපි මේ දෙන්න අයින් කරලෙමු සදාටම. right. බලන්න මේ දෙන්න. right. බලන්න මේ රවුම් කියන ලක්ෂණය දෙපැත්තෙම තියෙනවා නේද? right. එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු. අපි මේක මුහුම් කරලා බලමු. මේකේ රවුම් දෙපැත්තෙම තියෙනවනේ. එහෙනම් මෙයාගෙත් රවුම් වැඩිපුර තියෙනවනේ. right. බලමු මෙයා හදන ජන්මානු capital R capital T capital R simple T right.
එතකොට මෙයා ස්වපරාගණය කියලා කියන්නේ මෙයා වගේම තව එක්කෙනෙක්නේ. එයාගේ හදන්නේ මේ ජන්මානුමයි. එහෙනම් capital R capital T capital R simple T. right. අපි බලමු ජීවීන් හතර අරගෙන. බලමු මෙයයි capital R capital R capital T capital T මෙයයි capital R capital T simple T මෙයයි capital R simple T capital T. right. මෙයයි capital R simple T right. බලන්න මෙයා round උස එහෙනම් round උස 3යි. මෙයා round අඟුටු එක්කෙනයි. එහෙනම් මොකද්ද ප්‍රවේණිදර්ශය? අදාළ ශාකය මෙන්න මේක. අපිට 3ට 1 අනුපාතයට උත්තරය හමු වෙනවා. right. right. ඒ ගාන පැහැදිලිද? right. ඒ ගාන අවුලක් නැද්ද? මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් තේරුම් නැත්තනක් තියෙනවා නම් අහන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ chat box එකට දාන්න. ඒක ආයෙ පාරක් කියලා දෙන්න ඕන නම් ආයෙ පාරක් කියන්න කියලා හරි. ඔයා අද ඉගෙන ගන්න දේවල් ඔයා ක්ලාස් එක ඉවර වෙද්දී කිසිම ඩවුට් එකක් තියාගන්න බෑ. සම්පූර්ණයෙන් විසඳගෙන ක්ලාස් එකෙන් යනවා කියලා හිතාගෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේ සිකුරාදා ක්ලාස් එක තියෙනවා. මේ සිකුරාදා අපි 4ට විතර වගේ පටන් ගමු. පාන්දර වැඩි වුණාට කමක් නැහැ. කීප දෙනෙකුට සිකුරාදා ක්ලාස් තියෙනවා කියලා කිව්වා මේ 6ට විතර වගේ. ඒ නිසා 4 ගැටලුවක් නෑ නේද? අපි 4ට කරමු. right. එතකොට මේ සිකුරාදා කියන්නේ 18 සිකුරාදා ක්ලාස් එක කරාට පස්සේ අපිට තව අඟහරුවාදා දවස් 2ක් තියෙනවා. එතකොට ඔක්කොම දවස් 3ක් තියෙනවා අපිට මේ පාඩම අත දිගහැරලා කරගන්න වෙලාව තියෙන ඕන තරම්. ඉතින් chance එක ඔයාලා ගන්න ඕනේ. ඔයාලා ප්‍රශ්න අහන්න ඕනේ. ඔයාලා ඉගෙන අවුලක් කියන හැම දෙයක්ම point out කරගෙන ඇවිල්ලා අහන්න. right. right. අපි ඊළඟ පාර්ට් එකට යමු. right. ඔයාලා මේ දවස්වල ස්ට්‍රෙස්ද? නෑ එක්සෑම් ස්ට්‍රෙස් තියෙනවා දැන් මොකටද? එක්කෙනෙක් දෙන්නකොට වැඩි කාලයක් නැහැ දැන් ඉතින් ස්ට්‍රෙස් හැදෙන්න ඕන කාලේ නේද කට්ටිය. අපි දාගෙන වැඩ කරන කාලේ. ඉතින් මේ දවස්වල සෑහෙන්න මේ වැඩ කරන්න ඒ කියන්නේ වැඩ කරනවා කියන්නේ වැඩ කරන ටයිම් එක වැඩි කරන්න එපා. ඒ කියන්නේ දැන් ඔයා මෙච්චර කාල දවසට වැඩ කරේ පැය 5යි 6යි නම් ඔයා තව පැයක් විතර වැඩි කරගන්න. නමුත් ඉස්සරහට ඒ කියන්නේ වැඩි කරන කාලේ ගොඩ නිදි මරාගෙන එක දිගට වැඩ කරන්න එපා. කිසිම තේරුමක් නැහැ. ඔයාලා කරන්න ඕනේ ඔයාලා වැඩ කරන පුංචි කාලය ඇතුළත ඒකට ගොඩක් යොදවන අවධානය වැඩි කරගන්න. තේරුණාද? සාමාන්‍යයෙන් විනාඩි 20 කාලාන්තර වලින් වගේ පාඩම් කරන්න. බයෝ එහෙමනම් නිතරම බලන්න. මතක් කරන්න. ඒ පාඩම් කරපු දෙයක් මතක හිටින හොඳම ක්‍රමය තමයි නිකන් ඉන්නකොට මතක් කරන්නේ. හැබැයි අමාරු වෙඩෙත් ඒක තමයි. right. හැම වෙලේම පාඩම් කරන්න. සාමාන්‍යයෙන් මනෝවිද්‍යාත්මකව කට්ටිය කියනවා සාමාන්‍ය එක දෙයක් ඔළුවට හරියට තැම්පත් වෙන්න අඩුම තරමේ දවස් 7ක් එක දිගට බලන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට අත්දැකීම් ඇති ඕන තරම් දැන් මේ අවුරුදු දෙකකට ඉක්තු වෙන්න යනවනේ දෙකමාරක් වෙන්න යනවනේ. එක දිගට 3-4 පාරක් බැලුණු කරුණු තමයි ඔළුවේ තියෙන්නේ. ඉතින් අර එකම පාරෙන් මතක තියාගන්න පුළුවන් කට්ටිය අඩුයි. බොහොම අඩුයි. ඒ නිසා try කරන්න පුළුවන් තරම් දැන් එක්සෑම් එකපාරක් ලියපු අය ඇති අලුතෙන්ම ලියන කට්ටියත් ඇති
ඔය ලියන කට්ටියට දැන් සමහර මෙහෙම හිතනවා මේ මම මේ පාරේ ඉන්නේ S3 මට්ටමේ මං ඉන්නේ C3 මට්ටමේ නැත්නම් මම B3 මට්ටමේ ඉන්නේ. ඊට ඔය BC වල ඉන්න කට්ටිය අවුලක් නැහැ. තමන් හොඳට කොන්ෆිඩන්ස් එක තියෙනවා නම් අවුලක් නැහැ. නමුත් හිතනවා නම් මට අනේ F3ක් එයිද රයිට් කිසි ප්‍රශ්නයක් නැහැ. තමන් මහන්සි වෙච්ච විදිහට ලියලා බලන්න උත්තර කියන්නේ ප්‍රතිඵල කොහොම ආවත් එතකොට අවුලක් නැහැ. ඒකට හේතුව ඔයාලා අවුරුදු දෙකමාරක් තිස්සේ ක්ලාස් ගිහිල්ලා ප්‍රැක්ටිකල් කරලා මැරීගෙන ඉගෙනගෙන ඔය දෙකමාරක් තිස්සේ පාඩම් කරලා ඔළුවට දාගත්තු ප්‍රමාණයත් හරි එක්සෑම් එකේදී ගිහිල්ලා වාඩි වෙලා පෑන අරන් ලියන එකත් හරි. මොකද එතනදී අපිට එන ඉෆෙක්ට් එක සෑහෙන්න වැඩි. ඒ කියන්නේ මේකයි. දැන් ඔයාලත් එක්ක ඉන්නවා නම් හොඳටම රිසල්ට් දාන කෙනෙක් හොඳටම මේ වාර විභාග ලියන කෙනෙක් එයා A level exam එකේදී ඩවුන් යන්න පුළුවන්. මම කියන්නේ මේ ඩවුන් යන්න කියනවා නෙමෙයි. එහෙම දේවල් වෙන්න පුළුවන්. ඒකට හේතුව අර එක්සෑම් එකට ඒ ස්ට්‍රෙස් එක කළමනාකරණය කරගන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා මේ ලකුණු අඩුවෙන් තිබ්බ කෙනෙක් එක්සෑම් එක හොඳට කරලා හොඳ රිසල්ට් එකක් දාන අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඔයා ෆේල් වෙයි කියලා හිතනවා නම් ෆේල් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම අනිවාර්යෙන් ෆේල් වෙන්න එපා. හැමෝම වැඩ කරන්න. ඔයා S3ක් ගන්නවා නම් C3ක් ගන්නවා නම් රයිට් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ගිහින් ලියන්න. මොකද එතකොට ඔයාලට සෙකන්ඩ් ට්‍රයි එකක් ගැන හිතන්න පුළුවන්. පළවෙනි ට්‍රයි එකේදී ඔයාලා එක්සෑම් එකට මුහුණ දෙන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තොත් ඒක සෑහෙන්න වටිනවා. ඒ කියන්නේ අවුරුදු දෙකමාරක් ඉගෙනගත්තු දේත් හරි අර එක්සෑම් එකට ගිහිල්ලා මුහුණ දෙන හැටිත් හරි දෙකම එක වගේ එක සමාන. ඒ හින්දා අනිවාර්යෙන් මං දන්න ළමෙක් ඉන්නවා මේ ළමයා මේ අතාරින්න ගියා එක්සෑම් එක හේතුව මේ යාට බෑ ඉන්නේ. යාට තේරුම් කරලා දුන්නට පස්සේ ආයා තේරුම් ගත්ත වැඩේ. එහෙම වෙන්න ඇති කියලා. ඒක එහෙම තමයි ලියපු අයෙන් අහලා බලන්න එක්සෑම් එකට මුහුණ දෙන එක සෑහෙන්න වැදගත්. ඒ නිසා අනිවාර්යෙන් එක්සෑම් එකට හොඳට මුහුණ දෙන්න ඕනේ පළවෙනි පාර රිසල්ට්ස් එක මොකක් වුණා. රයිට්. අනේ කවදාවත් රිසල්ට් එක බලාගෙන පාඩම් කරන්න එපා. ඒ කියන්නේ මම C3 මට්ටමේ ඉන්නේ. ඔයාට C3ද ඔයා B3ද ඔයා A3ද ඔයාට ජජ් කරන්න බෑ. ඔයාට එහෙම කැපැසිටි එකක් නෑ තාම. ඒක දන්නේ මේක බලන කට්ටිය. රයිට්. ඔයාට කියන්න බෑ ඔයා ඉන්නේ. කියන්න පුළුවන් කට්ටිය ඉන්නවා. රයිට්. ඔයා කරන්න ඕනේ. ඔයාට පුළුවන් තරම් උපරිමේ වැඩ කරන්න. එන රිසල්ට් එකේ ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ඔයා මෙතන බොරුවට බා වෙලා C3යිද මට B3යිද දන්නේ නැහැ කියලා එහෙම හිත වැඩ කරලා කිසිම වැඩක් නැහැ. ඔයාට පුළුවන් උපරිමය හැම ක්‍රමයක්ම දාලා ඔයා උපරිමයෙන් දෙන්න. එතකොට ඔයා මහන්සි වුණු ප්‍රමාණයට සාපේක්ෂව සාධාරණ ප්‍රතිඵලයක් ඔයාට එයි. රයිට්. ඒ හින්දා ඉදවසට මහන්සිලා වැඩ කරන්න පොඩි දේවල් අනවශ්‍ය දේවල් පොඩ්ඩක් ඈඩ් කරලා රයිට් ගේමක් දෙන්න. තව මාස 3ක් විතර තියෙනවා. ඉතින් සෑහෙන ප්‍රමාණවත්. මාස 3ක් කියන්නේ දවස් 90ක් නේ. එක විෂයකට එක මාසයක් තියෙනවා. මාසයක් කියන්නේ සෑහෙන වැඩ කොටසක් කරගන්න පුළුවන්, කව කරගන්න පුළුවන්. දැන් ප්‍රශ්න තියෙනවා අරන් එන්න. දැන් මේ කතා කරද්දී ප්‍රශ්න වෙන ප්‍රශ්නයක් හරි කමන්නේ අහන්න. තේරුම් නැත්නම් තියෙනවා නම් ඒකට තේරුම් කරලා දුන්න හැකියි. රයිට්. ඇග්‍රි කරන අය ඇග්‍රි මැනේජ් කරගන්න, ෆිසික්ස් කරන අය ෆිසික්ස් වලට වැඩි අවධානයක් දෙන්න. මොකද මගේ ෆස්ට් අයගේ ෆිසික්ස් වලට තිබ්බේ මෙන්න මෙහෙම එකක්. රයිට්. ඒ හින්දා ෆිසික්ස් තමයි යන්න සබ්ජෙක්ට් එක. රයිට්. මේ පාර ෆිසික්ස් කියලුණත් පාට පුළුවන් ඊළඟ පාරේ ඒකට යන්න. රයිට්. ඒකට මගේ දෙවෙනි පාර තිබ්බේ මෙන්න මෙහෙම එකක්. රයිට්. මහන්සියලා වැඩ කරොත් කරන්න බැරි දෙයක් නෑ. හැබැයි කවදාවත් රිසල්ට් එක ටාගට් කරන්න එපා. රිසල්ට් එක ටාගට් කරලා වැඩ කරන්න එපා. රිසල්ට් එක එයි ඔයාට ඔයා උපරිම පුළුවන් තරම් වැඩ කරන්න. රයිට්. මීටරයක් තියෙන්න ඕනෙත් නෑ. ඔයා වැඩ කරන්නයි ඕනේ. රයිට්. එක්සෑම් එක ලඟ වෙද්දි කියන්න එක්සෑම් එකට යන්න ඕනේ කොහොමද? එක්සෑම් එකට මොනවද දෙන්නේ කොහොමද? වගේ ගන්න විදිය මම කියලා දෙන්නම්. රයිට්. රයිට්. අපිට කතා කරන්න තියෙන සම්භාවිතා නියම. සම්භාවිතා නියම ප්‍රධාන නියම දෙකයි තියෙන්නේ. එහෙම කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ ඔය. රයිට්. සම්භාවිතාව කියලා කියන්නේ ගණන් පාඩමන්නේ. සරලව ගමුකෝ. සම්භාවිතාව කියන්නේ මොකක්ද? හරි මම දැන් ඔන්න ප්‍රශ්නයක් අහනවා. රයිට්. ප්‍රශ්නයක් අහනවා.
ප්‍රශ්නෙට ඉස්සල්ලාම උත්තර දෙන කෙනාට රුපියල් 1000ක් අනිවාර්යෙන් දෙනවා. හරිද? right. එතකොට දැන් අපි ක්ලාස් එකේ ඉන්නවා කීයක්ද? 15 දෙනෙක්. බලමු 15 දෙනා. right. කවුද? දිල්මි, නවෝදයා, සචිනි මේ කට්ටිය ඉන්නවා right. ඔන්න 15 දෙනෙක් ඉන්නවා. 15ක් ඉන්නවා. right. මම ප්‍රශ්නේ අහපු ගමන් ඉස්සල්ලාම උත්තර දෙන කෙනා පළවෙනියා මම ප්‍රශ්නේ අහපු ගමන් ඉස්සල්ලාම උත්තර දෙන කෙනා නැත්නම් පළවෙනියා දිල්මි වීමේ සම්භාවිතාව කොච්චරද? 15න් 1යි. මේ 15 දෙනාගේ එක්කෙනෙක් තමයි දිල්මි කියලා කියන්නේ. එහෙනම් සම්භාවිතාව කොච්චරද? 15න් එක්කෙනා. එහෙනම් දිල්මි දිනන්න තියෙන හැකියාව 15න් 1යි. මේ සරල ගණන් පාඩමක් ඈ. right. දිනන්න තියෙන හැකියාව කොච්චරද? 15න් 1යි. right. සතිනේ දිනන්න තියෙන හැකියාව 15න් 1යි. අයියා 15 දෙනාගෙන් එක්කෙනෙක්. නවෝද්ද දිනන්න තියෙන හැකියාවත් 15න් 1යි. ඔය විදිහට තනි තනි පුද්ගලයා දිනීමට තියෙන හැකියාව 15න් 1යි. ඒක පැහැදිලිනේ? right. තනි තනි පුද්ගලයා දිනීමට ඇති හැකියාවන් සියල්ලම එකතු කරලා ගත්තොත් කීය දෙන්නේ? 15න් 1 එකතු කිරීම 15න් 1 එකතු කිරීම 15න් 1 කොහොම 15ක් එකතු කරනවා අන්තිමට එන්නේ කොච්චරද? 15න් 15යි. ඒ කියන්නේ 1යි. එහෙනම් යම් සිදුවීමක් සිදුවිය හැකි සියලුම සම්භාවිතාවන්ගේ එකතුව කීයද? 1යි. එහෙනම් සම්භාවිතාවේ උපරිම අගය 1යි. සම්භාවිතාව එකට වඩා වැඩි වෙන්නේ නැහැ. right. මෙහෙම ගත්තොත් අද ක්ලාස් ආවේ නැහැ අපි හිතමු ඔන්න කමල් කියලා කොල්ලෙක් ඉන්නවා. පොරාද ක්ලාස් ආවේ නැහැ. right. මං කියනවා කමල් මේ 1000 ලබා ගැනීමේ එහෙම නැත්නම් දිනීමේ සම්භාවිතාව 0යි. 15න් 0යි. ඇයි මම උදාහරණයක් දන්නවා කමල් මේ ගොඩේ නෑ එහෙනම් කමල්ට දිනන්න බෑ. මං කියනවා කමල් දිනීමේ සම්භාවිතාව 0යි. ඒකට හේතුව යාද වෙවිලා නෑ. තේරුණාද? සම්භාවිතාවයේ අඩුම අගය එතකොට 0යි. වැඩිම අගය 1යි. සම්භාවිතාව තනි තනිව සිද්ධ වෙන අවස්ථාවල එකතුව ගත්තත් එන්නේ අන්තිමට 1යි. මෙතන සම්භාවිතාව ගැන ඔය සරල උදාහරණයක් ගත්තේ right. අපි යම් ප්‍රවේණියට සම්භාවිතාව සම්බන්ධ කරන්න. ප්‍රවේණියට සම්භාවිතාව සම්බන්ධ කරමු. මේ බලන්න. ඔන්න ඒකාංග භූමක රවුම් බීජ දරන ඒකාංග භූමක රවුම් බීජ දරන ශාක තියෙනවා. right. එතකොට මෙයා හදන ජන්මාණු වල එක ජන්මාණුවක් කැපිටල් R වෙන්න පුළුවන් අනිත් ජන්මාණුව සිම්පල් R වෙන්න පුළුවන්. අපි කියනවා මෙන්න මේ ජීවියා හදන ජන්මාණු වලින් එක් ජන්මාණුවක් කැපිටල් R දැරීමට ඇති හැකියාව කොච්චරද? මේ දෙකෙන් එකක් කැපිටල් R වෙන්න පුළුවන්. එහෙනම් අපි කියනවා කැපිටල් R දැරීමට ඇති හැකියාව දෙකෙන් එකයි. සිම්පල් R දැරීමට ඇති හැකියාව දෙකෙන් එකයි. තේරුණාද? හරි. මේ බොහොම සරලව කියන්නේ හැම කෙනාටම තේරුම් ගන්න පුළුවන් විදිහට. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න. right. අන්න ඊළඟට අපි ගමු ඒකාංග භූම. කැපිටල් R රවුම් බීජ තියෙන මෑ ශාකයක් රැලි වැටෙන බීජ තියෙන මෑ ශාකයක් එක්ක මුහුම් කරනවා මතක ඇති වලට දැන්. right. මෙයා හදන ජන්මාණු මොනවද? මෙයා හදන කැපිටල් R මෙයා හදන සිම්පල් R. මෙයාලා එකතු වෙලා හැදෙනවා කැපිටල් R සිම්පල් R 100%ක් රවුම් බීජ. right. හරි. මේ F1 පරම්පරාව
F1 වැඩි කිරීම F1 කියලා කියන්නේ R ශාකයක් පුහුණු කරනවා R ශාකයක් එක්ක. එතකොට මෙයා හදන ජන්මාණු capital R simple R capital R simple R. පැහැදිලිද? right. right. capital R simple R capital R simple R. right. මෙයාලා එකතු වෙලා හදන ජීවීන් ටික මතකද? ප්‍රවේණි දර්ශ ටික මොනවද හදන්නේ? capital R හදනවා capital R simple R ආය simple R capital R අනිත් එක simple R. එතකොට ප්‍රවේණි දර්ශ ආකාර හතරක් හැදෙනවා නේද? මම මෙහෙම කියනවා F2 පරම්පරාව. දැන් මේක F2 පරම්පරාවනේ F2. ඒ කියන්නේ මෙන්න මේක F2 පරම්පරාවේදී ද්විත්ව නිලීන ජීවියෙකු ලැබීමේ සම්භාවිතාව 4න් එකක් වේ. අන්න F2 පරම්පරාවේ ජීවීන්ගෙන් මෙන්න මෙයාලගෙන් ද්විත්ව නිලීන ජීවියෙකු ලැබීමේ සම්භාවිතාව 4න් එකයි. බලන්න. ද්විත්ව නිලීනය කවුද? simple R. එයා ලැබීමේ සම්භාවිතාව 4න් එකයි කියලා කියනවා. ඇයි? ජීවීන් ආකාර 4ක් තියෙනවා. ප්‍රවේණි දර්ශ ආකාර 4ක් තියෙනවා. මේ 4න් ද්විත්ව නිලීනයක් ලැබීමේ සම්භාවිතාව එක්කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් ද්විත්ව නිලීනය ලැබීමේ සම්භාවිතාව 4න් එකයි. එහෙනම් ද්විත්ව ප්‍රමුඛයා ලැබීමේ සම්භාවිතාවත් 4න් එකයි. බලන්න විෂම යුග්මකයෝ. විෂම යුග්මකයෝ කියලා කියන්නේ අදාළ ජානේ ඇලීල දෙක වෙනස් කියන එක. බලන්න. මෙන්න මේ පරම්පරාවේ විෂම යුග්මකයෝ ඉන්නවා capital R simple R capital R දෙකම එකයි එකනේ ප්‍රකාශ වෙන්නේ එකම ලක්ෂණයෙන් capital R තියෙන හින්දා. right. මම කියනවා F2 පරම්පරාවේ විෂම යුග්මකයන් ඇතිවීමේ සම්භාවිතාව right දෙකෙන් එකයි කියනවා. බලන්න මොකද්ද මේ කිව්වේ කියලා. මෙයා ලැබීමේ සම්භාවිතාව 4න් එකයි. ඒක පැහැදිලි. 4ක් තියෙනවා. 4න් එක්කෙනෙක් මෙයා වෙන්න පුළුවන්. මෙයා ලැබීමේ සම්භාවිතාවත් 4න් එකයි. හැබැයි මේ දෙන්නම එක්කෙනෙක්. එහෙනම් අපි එකතු කරනවා සමානයි 4න් 2යි සමානයි 2න් 1යි. තේරුණාද? ඒ කියන්නේ F2 පරම්පරාවේ ලැබෙන ප්‍රවේණි දර්ශ 4න් දෙකෙන් පංගුවක් භාගයෙන් එකක්ම මෙයාලා. පැහැදිලිද කතාව? right. මම හිතන්නේ පැහැදිලි. ඉතින් ඕක තමයි ඔය සම්භාවිතා නියම දාගෙන අපි කතා කරන්නේ. right. F2 පරම්පරාවේ ද්විත්ව ප්‍රමුඛ ජීවියා 4න් එකයි. ද්විත්ව නිලීන 4න් එකයි. විෂම යුග්මකයා 2න් එකයි. right. බලන්න එක තේරුණාද කියලා? ඒක තේරුම් නැත්තම් කියන්නේ. right අවුලක් නැහැ නේ. right. right ටියුට් එක බලාගමු. බලන්න සම්භාවිතාවය මගින් මනිනු ලබන්නේ විය හැකි සිදුවීම් අතරින් යම් එකක් සිදුවීමට ඇති හැකියාවයි. right. අනිවාර්යෙන් සිදුවන සිදුවීමක් සඳහා සම්භාවිතාව එකකි. සිදු නොවන සිදුවීමක් සඳහා සම්භාවිතාවය බිඳුවකි. right. එතකොට සම්භාවිතාවය උපරිමයේ 1යි අවමයේ 0යි. right. බලන්න ඒකාංග මුහුමකදී
විෂම යුග්මක ශාකයක ඇලීල වියුක්ත වීමේදී විෂම යුග්මක ශාකයක ඇලීල වියුක්ත වීමේදී විෂම යුග්මකය කියලා කියන්නේ මෙන්න මෙයා නේද? ඒ විෂමයි. ඇලීල දෙක වෙනස්. ඇලීල වියුක්ත වීමේදී ඩිම්බයක් දැරීමට ප්‍රමුඛ ඇලීල දැරීමට හැකියාව දෙකෙන් එකයි. මේ දෙන්නෙක් ඉන්නවා දෙන්නා එක්කෙනෙක් වෙන්න පුළුවන් කැපිටල් ආර්. නිලීන ඇලීල දැරීමට හැකියාව දෙකෙන් එකයි. සිදුවීමක් විය හැකි ආකාර සියල්ලෙහිම එකතුව එකකි. ඉහත උදාහරණයට අනුව විෂම යුග්මක F1 ශාකයක මෙන්න මේ එකක ඇලීල වියුක්ත වීමේදී විය හැකි සිදුවීම් සියල්ලේම එකතුව කොච්චරයිද? දෙකෙන් එකයි. sorry එකයි. දෙකෙන් එකේව දෙක එකතු වෙනවා. දෙකෙන් sorry එකයි. දෙකෙන් දෙකයි සමාන එකයි. අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන සිදුවීම් දෙකක් සැලකුව විට ඒ සිදුවීම් දෙකම සමගාමීව සිදුවීමට ඇති හැකියාව එක් සිදුවීමක් තනිව සිදුවීමේ සම්භාවිතාවයේ අනෙක් සිදුවීම තනිව සිදුවීමේ සම්භාවිතාවයේ ගුණිතයට සමාන වේ. right ඒ කියන්නේ මොකද්ද බලමු. මේ සම්භාවිතාවයේ ගුණ කිරීමේ නීතිය. මේ කියන්නේ සම්භාවිතාව ගුණ කරන නීතියක් ගැන. ඒ කියන්නේ සම්භාවිතා දෙකක් ගුණ කරනවා කියන එකට බලමු. බලන්න උදාහරණයක් කියලා දිනවා. ඒකාංග මුහුමේදී රැලි වැටුණු බීජ දරන F2 ශාකයක් රැලි වැටුණු බීජ දරන සංශ්ලේෂණයේ විය යුතු ඩිම්බය මෙන්ම ශුක්‍රාණුවද R ඇලීලේ දැරිය යුතුය. මේ බලන්න F2 පරම්පරාවේදී රැලි වැටුණු බීජයක් හැදෙන්නේ මෙන්න මෙයාගේ දිත්ත නිදීන අවස්ථාව තියෙන්නේ එක ඇලීලයක් අනිවාර්යෙන් ශුක්‍රාණුවෙන් ඉන්න ඕනේ. අනිත් ඇලීලය අනිවාර්යෙන් ඩිම්බෙන් ඉන්න ඕනේ. ඒක තමයි කියලා තියෙන්නේ. right. අපි උදාහරණයට යමු. right. උදාහරණෙන් කියන්නේ මෙන්න මේ කතාව. ඔයා කොටුව ඇතුලේ අඳ ගන්න ඕනේ. ලියා ගන්න ඕනේ මෙන්න මේ ටික. මේ ශාකය රවුම් බීජ සහිත ශාකයක්. හරි. පල්ලයට යමු අපි. බලන්න ටියුට් එක. අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන වන සිදුවීම් දෙකක් හෝ කිහිපයක් සැලකුව විට ඉන් එක් සිදුවීමේ සම්භාවිතාව ඒවා වෙනම සිදුවීමේ සම්භාවිතාවයන්ගේ ඓක්‍යයට සමාන වේ. right. උදාහරණ දෙනවා පල්ලෙහා බලන්න. විෂම යුග්මකයක් ඇතිවීමට අන්‍යෝන්‍ය ස්වාධීන ආකාර දෙකක් තියෙනවා. බලන්න අපි ඉස්සරහ උඩින් ලියාගත්තු F2 පරම්පරාවේ විෂම යුග්මකයව ඇති වෙන ආකාර දෙකක් තියෙනවා. මොකද්ද මේ මැද ආකාර දෙක? මෙයා වෙන්නත් පුළුවන් විෂම යුග්මකයා, මෙයා වෙන්නත් පුළුවන්. හැබැයි දෙන්නගින්ම ප්‍රකාශනය වෙන ලක්ෂණය එකයි. right. බලන්න පළවෙනි එකනා ඩිම්බයෙන් ප්‍රමුඛ ඇලීලයත් ශුක්‍රාණුවෙන් ප්‍රමුඛ ඇලීලයත් ඩිම්බයෙන් ප්‍රමුඛ ඇලීලයත් ශුක්‍රාණුවෙන් නිලීන ඇලීලයත් ටික හදාගන්න. ඩිම්බයෙන් ප්‍රමුඛ ඇලීලයත් ශුක්‍රාණුවෙන් නිලීන ඇලීලයත් ලැබීමට ඇති හැකියාව සම්භාවිතාවයක් විදිහට සැලකුවට පස්සේ ඒක 4 එකයි. right. ඒ කියන්නේ මෙන්න මේක වුණොත් එහෙම මෙයා ඩිම්බය නම් right මෙයා පුංෂා මෙයා පු නම් මෙයා ජායා නම් right. දැන් පළවෙනි එකකින් කියනවා ඩිම්බයෙන් ප්‍රමුඛ ඇලීලය. මේක ජායාන එහෙනම් ඩිම්බයනේ. ඩිම්බය මොකද්ද? මේ ශාකය ගත්තට පස්සේ අපි ගමු මේක ජායා කියලා. මේක පුං කියලා ගමු. right. ජායා ශාකයෙන් ප්‍රමුඛ ඇලීලයත් පුං ශාකයෙන් නිලීන ඇලීලයත් ලැබීමට සම්භාවිතාව මේ 4න්
එකයි. මේක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. මේ පැත්තෙන් කැපිටල් R ආවිලා මේ පැත්තෙන් සිම්පල් R ආවත් මෙතන හතරෙන් එකයි. එතකොට බලන්න විෂම යුග්මකයන් ලැබීමට ඇති හැකියාව කීයද? දෙකෙන් එකයි. ඔබ තමයි ආකලන නීතිය කියලා කියන්නේ. right? එතකොට අපි සම්භාවිතා නියම දෙකක් කතා කරා. එකක් ගුණ කිරීමේ නීතිය අනිත් එක ආකලන නීතිය. මේක යොදා ගන්න හැටි අපිට ඊළඟ බහුවිධ ලක්ෂණ මුහුම් වලදී කතා කරන්න පුළුවන්. right? ඒක හොඳට තේරුම් ගන්න එතකොට. right අපි යම් බහුවිධ ලක්ෂණ එහෙම නැත්නම් බහු සාධක මුහුම් වල මොනවද බලන්නේ බහු සාධක කියන්නේ. බලන්න එක් ප්‍රවේණික මුහුමකදී ජීවියෙකුගේ ආවේනික ලක්ෂණ දෙකක් හෝ වැඩි ගණනක් පිළිබඳව ආවේනිකත රටාසවීමේ සම්භාවිතාව තමයි right බහුවිධ ලක්ෂණ මුහුම කියලා අපි ගන්නෙ. right බහුවිධ ලක්ෂණ මුහුම කියලා ගන්න. right ඒ කියන්නේ අපි ඒකාංග මුහුමේදී කතා කරේ එක ලක්ෂණයක් විතරක් ආවේනිකත වන ආකාරය ගැන. ද්වංගී මුහුමෙන් කතා කරේ ලක්ෂණ දෙකක් ආවේනිකත වෙන ආකාරය ගැන එකට කතා කරා. නේද? අපි කියන එකට ද්වංගී මුහුමක් කියලා. ඉතින් අපිට ඔය විදිහට බැයිද ලක්ෂණ තුනක් එකට අධ්‍යයනය කරන්න, ලක්ෂණ හතරක් එකට අධ්‍යයනය කරන්න පුළුවන්. නමුත් ඒක ලිවීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ද්වංගී මුහුමේදී කොටු 4 ගහලා පණක් චතුරස්‍රයේ කොටු 16ක් පිරෙව්වනේ. එතකොට හිතන්නකෝ ජන්මාණු එතන 4 වෙලානේ. ජන්මාණු 6 8 වගේ આવොත් එහෙම අපිට සෑහෙන පරිශ්‍රමයක් දරන්න ඕන ඔක ගහගෙන වර්ධිනවා right. ඒ හින්දා අපිට අනුපාත ගන්න ලේසි ක්‍රමයක් විදිහට පණක් චතුරස්‍ර ගහලා right එහෙම නැත්නම් ප්‍රවේණි දර්ශ ලියලා ගන්න ක්‍රමයට වඩා සරලව ගන්න පුළුවන් අපි කලින් ඉගෙන ගත්තු සම්භාවිතා නියම දෙක දාලා right අපි බලමු ද්වංගී මුහුමකට කොහොමද මේ විදිහට මේ සම්භාවිතා නියම දාන්නේ කියලා right right අපි සලකමු බීජවල හැඩය සහ වර්ණය සලකමින් සිදු කරන ද්වංගී මුහුම. බීජවල හැඩය සහ වර්ණය සලකමින් සිදු කරන ද්වංගී මුහුමක් සලකමු. බීජවල හැඩය සහ වර්ණය. අපි ගමු බීජවල හැඩය. වර්ණය අපි ගමු කළු පැහැ බීජ සහ දුඹුරු පැහැ බීජ. හැඩය ගමු රවුම් සහ රැලි වැටුණු බීජ. right සාමාන්‍ය ද්වංගී මුහුමක් කරන්නේ P ඇලීලෙන් කරන්නේ කළු පැහැ බීජ simple B දුඹුරු පාට right middle R round simple R රැලි වැටුණු right ඔන්න පළවෙනි මුහුමේදී කරන්නේ මොකද්ද සත්‍යාභිජනක කළු රවුම් බීජ තියෙන ශාකයක් මුහුම් කරනවා සත්‍යාභිජනක දුඹුරු පැහැති රැලි වැටුණු බීජ ශාකයක් සම්මු right මේක P පරම්පරාව generation P parent generation right මෙයා හදන ජන්මාණු මොනවද capital V capital R මෙයා simple V simple R පැහැදිලි F1 පරම්පරාවේ capital V simple V capital R simple R 100%ක්ම right කළු පාට රවුම් බීජ
ඊර්ෂියා කළු පාටයි round D right අපි F2 මුහුමක් ගන්නවා sorry P2 මුහුමක් මේක F1 ශාක දෙකක් අතර තමයි සිද්ධ කරන්නේ right ඒ කියන්නේ capital B simple B capital R simple R ශාකයක් තවත් ඒ වගේම capital B simple B capital R simple R කියන ශාකයක් එක්ක මුහුම් කරනවා ඒතකොට ඔයාලට මතක ඇති මේ වගේ ශාකයක් මේ වගේ ප්‍රවේග දර්ශයක් තියෙන ශාකයක් ජන්මාණු හතරක් හැදීමේ සම්භාවිතාවක් තියෙනවා මෙයා හතරක් හදනවා අපි මේ හතර දාලා ලියන්නේ පනට් චතුරස්‍රයක right මොනවද ජන්මාණු capital B capital R capital B simple R simple R capital B simple R simple B මේ වගේම තව ගුණයක් මෙයක් ජන්මාණු හදනවා right එයාලා මොකද වෙන්නේ එකිනෙකට එකතු වෙලා හැදෙනවා ජීවීන් අපිට එතකොට සියලුම ජීවි සියලුම ප්‍රවේණි දර්ශ ආකාරයන් 16ක් හම්බ වෙනවා නේද right මතක් කරගන්න දෙයක් නෙවෙයිම පංචක්‍රය ඔක්කොම ප්‍රවේණි දර්ශයන් 16ක් තියෙනවා මේ 16 අපි අන්තිමට අනුපාත වලට කරනවා කොහොමද 9ට 3ට 3ට 1 කියලා right අපි පනට් චතුරස්‍ර ගාමු මම මේ ටික වහනවා ටියුට් එකේ right capital B capital R capital B simple R simple R capital B simple B capital sorry simple B simple R right හරි මේ පැත්තෙත් එන්න ඕනේ capital B capital R capital B simple R simple B capital R simple B capital R ඊළඟට simple B simple R ඔය විදිහට ජන්මාණු හතර පිළිගන්නවා right මේක හොඳට බලා ගන්න පනට් චතුරස්‍ර වලට පුළුවන් හැබැයි එතනින් එහාට සම්භාවිතා නියම දාන තැන දෙකෙන් තමයි අල්ල ගන්න වෙන්නේ right හරි ධර්මාණු හතර හරි capital B capital R capital B simple R simple B capital R simple B right එතන හදනවා capital B capital B capital R මෙයා කළුයි නේද round B අන්න මෙතන capital B capital B capital R simple R මෙයා කළු round right ඊළඟට එන්න capital B simple B capital R මෙයා කළු round මෙයාට එන්න capital B simple B capital R simple R මෙයා කළු round right අන්න මෙයාට capital B capital R simple R මෙයා කළු round right මෙයා
capital B, simple B, capital R में kalu round, right? capital B, simple B, capital R, simple में kalu round. පාල තේරෙනවා මේ සෙට් එකම තමයි මේ පැත්තේ තියෙන්නේ කියලා. සියල්ලගේම රූපානුදර්ශන සමානයි. නමුත් ප්‍රවේණි දර්ශ සමාන වීමක් සිද්ධ වෙන්නේ නැහැ. right. බලන්න ඊළඟට මෙතන capital B, simple R මෙයා කළු හැබැයි රැලි වැටුණු. right. බලන්න මෙයා capital B, simple B, capital R, simple R. එයා කළු round. මෙයා බලන්න මෙයාත් මේකමයි බලන්න capital B, simple B, capital R, simple R. මෙයාත් කළු round. right. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ ලයින් එක මේ කියන්නේ ද්විාංගික භූමියේ ලක්ෂණයක්. පණුත් චක්‍රයේ මෙන්න මේ උඩ තීරුවයි මෙන්න මේ පල්ලෙහාට තීරුවයි විකර්ණයෙන් යන තීරුවේ තියෙන ප්‍රවේණි දර්ශ හැම එකක්ම දෙන්නේ කළු රවුන්ඩ් කියන ලක්ෂණය. right. පල්ලෙහාට යනවා. capital B, simple B, simple R මෙයා කළු තමයි හැබැයි රැලි වැටුණු. right. මෙයාට මෙවන් capital B, right? capital B, simple B, simple R මෙයා කළු හැබැයි රැලි වැටුණු. මෙයා බලන්න මෙයයි simple B, simple R මෙයා දුඹුරු රැලි වැටුණු. right. මෙයා බලන්න simple B, capital R, simple R මෙයා දුඹුරු round. අන්න මෙයා simple B, capital R මෙයා දුඹුරු round. මෙයා බලන්න simple B, capital R, simple R මෙයා දුඹුරු round. අපි කතා කරනවා මෙයා තනියම ගත්තොත් මෙයා වගේ වෙන ප්‍රවේණි දර්ශයක් නැහැ. රූපානුදර්ශකුත් නැහැ. එතකොට මෙයා 16ට ඉන්නේ එක්කෙනයි. right. අන්න මේ තුන් දෙනා බලන්න මෙයා කළු රැලි වැටිච්ච, මෙයාත් කළු රැලි වැටිච්ච, මෙයාත් කළු රැලි වැටිච්ච. එහෙනම් ඒ තුන් දෙනා විතරයි ඉන්නේ කළු රැලි වැටුණු කියන රූපානුදර්ශයේ දරන චින්ත කොටසේ. right. බලන්න මේ තුන් දෙනා දුඹුරු round. එහෙනම් දුඹුරු round තුන් දෙනා ඉන්නේ. කළු round ඉන්නවා කීයද? 1 2 3 4 5 6 7 8 9. එහෙනම් අපි කියනවා අර 9ට 3ට එක අනුපාතය පෙන්නනවා මේක. right. ඒක පැහැදිලිද? අනුපාත ලියද්දි උඩින් රූපානුදර්ශ කියලා තමයි මේ ලියන්නේ. right. දැන් අපි බලන්න යන්නේ සම්භාවිතා නියම වලින් සම්භාවිතාවේ නියම වලින් කොහොමද මේක ගන්නෙ කියලා. right. ටියුට් එකට යනවා. ටියුට් එකේ පේන ඔයාලට ලඝුවක් තියෙනවා. right. බලන්න බීජවල හැඩය සහ වර්ණය සලකමින් සිදු කරන ද්විාංගික මුහුණ. right. ඊට කලින් බලන්න අර පොයින්ට්ස් ටිකක් තියෙනවා බහුවිධ ලක්ෂණ වලට යටින්. right. බලන්න පළවෙනි එක එක් ප්‍රවේණික මුහුණකදී ජීවියෙකුගේ ආවේනික ලක්ෂණ දෙකක් හෝ වැඩි ගණනක් පිළිබඳව ආවේනික රටා සෙවීම බහුවිධ ලක්ෂණ මුහුණයි. එතකොට එක ලක්ෂණයක් පිළිබඳ විතරක් සෙවීම තමයි ඒකාංග මුහුණෙන් කරන්නේ. එතනින් පස්සේ ලක්ෂණ දෙකක්, ලක්ෂණ තුනක්, ලක්ෂණ හතරක් මේ විදිහට එක විට සලකා බලනවා නම් අපි ඒවට කියනවා පොදුවේ බහුවිධ ලක්ෂණ මුහුණක් කියලා. එතකොට ද්විාංගික මුහුණ, ත්‍රිාංග මුහුණ, සිව්වාංග මුහුණ මේ විදිහට මේ හැම අංගයකම මුහුණ ආකාරයක් අපිට හඳුන්වන්න පුළුවන් පොදුවේ
විද ලක්ෂණ මුහුම් වල ආවනික රටා සෙවීම කියලා. right. බලන්න දෙවෙනි පොයින්ට් එක මෙහිදී පන චතුරස්‍රයක් ආශ්‍රයෙන් ප්‍රතිඵල සෙවීම අපහසු කාර්යයකි. එම නිසා සම්භාවිතා නියම යෙදීමෙන් ප්‍රතිඵල පෙරීම සිදු කරයි. එතකොට බහුවිධ ලක්ෂණ වලදී පන චතුරස්‍රයක් ගහගෙන ගලගන්න ඕනේ නෑ. ඒක අමාරුයි අපිට වරදින්න තියෙන සම්භාවිතාව වැඩි. ඒතකොට අපිට යන්න වෙලා ගොඩක් යනවා නේද? right. ඒ හින්දා අපිට නියම යොදලා ටක් ගාලා ගන්න පුළුවන් නම් ඒක ලේසියි. වියුක්ත වීමේ නියමයට අනුව බහුවිධ ලක්ෂණ මුහුමක් එකිනෙකින් ස්වායත්ත නමුත් එක විට සිදුවන ඒකාංග මුහුම් රාශියක් ලෙස හඳුන්වන්න පුළුවන්. දැන් මතක් කරගන්න මෙන්ඩල්ගේ නියම දෙක. මෙන්ඩල් පළවෙනි නියමෙන් කියන්නේ මොකද්ද? මෙන්ඩල් පළවෙනි නියමෙන් කියන්නේ යම් ලක්ෂණයක් තීරණය කරන්න අදාළ සාධක ඇලීල යුගලක් විදිහට තියෙනවලු. මේ ඇලීල යුගල ජන්මානු හදද්දී වෙන වෙලා යනවලු. වියුක්ත වෙනවලු. අපි කියනවා මේ ඇලීල වියුක්ත වීමේ නැත්නම් සාධක වියුක්ත වීමේ නියමය. right. ඒක තමයි මෙන්ඩල්ගේ පළවෙනි නියමය. මෙන්ඩල් මොකද්ද දෙවෙනියට කියන්නේ? මෙන්ඩල් දෙවෙනියට කියනවා මේ විදිහට ඇලීල වියුක්ත වීම ස්වාධීනයි. ඒ කියන්නේ එක් ඇලීල යුගලක වෙන්වීමට වෙනත් ලක්ෂණයකට අදාළ ඇලීල යුගලකට බලපෑම් කරන්න බෑ. ඕක තව ටිකක් වර්ධනය කරලා පොඩ්ඩක් තව දේවල් ඇඩ් කරලා කියනවා එක් වර්ගයක ඕනෑම ඇලීලයකට තවත් වර්ගයක ඕනෑම ඇලීලයක් එක්ක ස්වාධීනව ගමන් කරන්න පුළුවන් කියලා. ඒකට අපි කියනවා ස්වාධීන සංරචනය වෙනවා කියලා. අපි කියනවා ඒ හින්දා ස්වාධීන සංරචන නියම. මෙන්න මේ නියමයන් දෙකට අනුව එක විට ලක්ෂණ දෙකක් සලකා බලන එක අපිට ගන්න පුළුවන් එක විට සිද්ධ වෙන මුහුම් දෙකක් විදියට. දැන් අපි මෙතන ද්වංගී මුහුමේදී ලක්ෂණ දෙකක් එක විට සලකා බලන්න තියෙන්නේ. අපිට එහෙම නැත්තම් ගන්න පුළුවන් මේ ලක්ෂණ දෙකම මුහුම් දෙකකදී සිදු වෙන ලක්ෂණ විදියට අරගෙන අපිට ගණන් වලින් සම්භාවිතා නියම දාලා මේ ප්‍රතිඵලම ගන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. right. බලන්න උදාහරණයක්. බීජවල හැඩය සහ වර්ණය සලකමින් සිදු කරන ද්විඅංග මුහුම. මම කියවා එක එක ලක්ෂණයට අදාළව ඒකාංග මුහුම් දෙකක් විදිහට ගන්න පුළුවන්. දැන් අපි මෙතනදී සලකා බලලා තියෙන්නේ බීජයේ පැහැය සහ ස්වභාවය දෙකම එකට නේද? ඇලීල වර්ග දෙකම එකට. නමුත් පල්ලෙහා වලට තේරෙනවා කොටු දෙකක් තියෙනවා ඡේද දෙකක්. ඒකේ බීජවල වර්ණය වෙනමයි බීජවල හැඩය වෙනමයි සලකලා තියෙනවා. බලන්න බීජවල වර්ණය. බීජවල වර්ණය වලට මතකයි මම දැන් ඉස්සෙල්ලා කියලා දුන්නා. බලන්න. බීජවල වර්ණය කොහොමද වැඩිගත වෙන්නේ? අපි ගමු capital B වැඩි කරනවා simple B එක cross කරනවා capital B simple B 100ක් හැදෙනවා මේ ඒකාංග කොහොමද? ඊපස්සේ capital B simple B වැඩි කරනවා capital B simple B එක හදන ධර්මාන capital B simple B right capital B simple B විදිහට ප්‍රවේණ දර්ශ හතරක් හැදෙනවා. එතකොට ද්විත්ව නිලියන හම්බීමේ සම්භාවිතාව 4න් 1යි, ද්විත්ව ප්‍රමුඛයත් 4න් 1යි, විෂම යුග්මකය 4න් 2යි. ඒ කියන්නේ 2න් 1යි. ඉතින් අපිට වර්ණය සඳහා වෙනම ගන්න පුළුවන් ඒකාංග මුහුමක් විදිහට මෙහෙමයි. හැඩය සඳහා ගන්න පුළුවන් මේ විදිහටම මේ අනුපාතම ගන්න පුළුවන්. ඒ ලක්ෂණයට අදාළව ප්‍රමුඛ ලක්ෂණය සහිත ජීවියෙක් F2 පරම්පරාවේ හම්බෙන සම්භාවිතාව 4න් 1යි. ද්විත්ව නිලියන හම්බෙන සම්භාවිතාව 4න් 1යි. විෂම යුග්මකය හම්බෙන සම්භාවිතාව 2න් 1යි. ඉතින් ඒක තමයි ඔය පල්ලෙහා ඡේද දෙකේ දාලා තියෙන්නේ. අපි ද්වංගී මුහුමකදී එකට සලකන ලක්ෂණ දෙක ගණන් හදද්දී වෙන වෙනම සිද්ධ වෙන ඒකාංග මුහුම් දෙකක් විදිහට ගන්නවා. right බලන්න capital B ලැබීමේ සම්භාවිතාව කොච්චරද? මෙන්න මෙතෙන් දානවා 4න් 1යි. capital B simple B ලැබෙන සම්භාවිතාව අන්න එතනදී 2න් 1යි. simple B ආයත් 4න් 1යි. right බලන්න පල්ලෙහාට යන්න. බලන්න
F2 පරම්පරාවේ එක් ප්‍රවේණි දර්ශයක් ලැබීමේ සම්භාවිතාව right ගුණ කිරීමේ නීතිය භාවිතා කර පහත පරිදි සෙවිය හැක. ඔන්න පනත් චතුරස්‍රයේත් ඕන වෙන වෙලාවට. දැන් මෙන්න මේ විදිහට අපි ඒකාංග මුහුමක් විදිහට සලකලා මෙන්න මේ සම්භාවිතාවයන් ගත්තා. 4න් 1යි 4න් 1යි 2න් 1යි right අපි නමුත් ද්වංගී මුහුමක් නේ සලකනවා කියන්නේ. ද්වංගී මුහුමක් සලකද්දී ලක්ෂණ දෙකම අපි එකට බලන්න ඕනේ. එකට බලද්දී මොකද කරන්නේ? මේ ඒකාංග මුහුමට අදාළ සම්භාවිතාවය අනිත් ලක්ෂණයේ ඒකාංග මුහුමට අදාළ සම්භාවිතාවයන් එක්ක ගුණ කරලා ද්වංගී මුහුමේ සම්භාවිතාවය ගන්නයි යන්නේ. right බලමු. බලන්න පළවෙනි එක capital B simple B capital R simple R ලැබීමේ සම්භාවිතාව right ඔන්න බලන්න මොකද කියන්නේ මම මේක මතනවා capital B simple B right capital B simple B capital B simple B capital R simple R ඔක තමයි සම්භාවිතාව අහන්නේ අපේ ඒක බලන්න capital B simple B ඒකාංග මුහුමක් විදිහට ගත්තොත් ප්‍රතිඵල හැදෙන්නේ ලැබීමේ සම්භාවිතාව කොච්චරද 2න් 1යි. ඔන්න 2න් 1 ලිව්වා. එහෙනම් දැන් අපි ගත්ත එකක් සඳහා විතරයිනේ. වර්ණය සඳහාත් ගත්තත් මේ රටාවමයි ඉන්නේ. capital R simple R ට එන්නේ 2න් 1යි. 2න් 1යි. right? එහෙනම් ද්වංගී මුහුමකදී දෙන්නම විෂම යුග්මකයන් වීමේ සම්භාවිතාව කොච්චරද කියලා හොයන්නේ මේ දෙක එකිනෙකට වැඩි කරනවා. එතකොට අපිට එනවා දෙරන් දෙක 4යි 4න් 1යි කියලා. පැහැදිලිද? මොකද්ද කරේ? ද්වංගී මුහුමේදී ලක්ෂණ දෙකම සම්බන්ධයෙන් විෂම යුග්මක ජීවීන් සෑදීමේ සම්භාවිතාවය සොයද්දී අපි එක් ලක්ෂණයට අදාළ ඒකාංග මුහුමේ විෂම යුග්මකයන් සෑදීමේ සම්භාවිතාව අරගෙන ඒ දෙක වැඩි කරලා ද්වංගී මුහුමේදී විෂම යුග්මකයන් ලැබීමේ සම්භාවිතාව 4න් 1යි කියලා ගන්නවා. right බලන්න. capital B simple B capital R simple R බලන්න මේකේ කොහෙද එහෙම කට්ටිය ඉන්නේ? මෙයා capital B simple B capital R simple R. මෙයාත් capital B simple B capital R simple R මම ස්ක්‍රීන් ෂෙයා කරනවා අයින් කරන්නම් පැහැදිලි වේකට වඩා white board එක right බලන්න මෙයා capital B simple B capital R simple R මෙයා capital B simple B capital R simple R මෙයාත් ඒකමයි මේ අය වෙන කොහෙවත් ඉන්නවද මේ චක්‍රය ඇතුලේ නැත කීයද ඉන්නේ 4යි එහෙනම් අපිට චක්‍රය බලලා ගන්න පුළුවන් මෙයාලා 4යි ඉන්නේ ඔක්කොම 16යි මෙයාලා 4යි එහෙනම් 16න් 4යි කියන්නේ 4න් 1යි එහෙනම් අපිට පන චතුරස්‍රයෙන් ගන්න අනුපාත හැම එකක්ම මෙන්න මේ විදිහට සම්භාවිතා නියම වලින් ගුණ කරලා ගන්න පුළුවන් ඒවා පන චතුරස්‍රයක් ඇඳලා ගන්න අනුපාත වලට 100%ක්ම සමානයි තේරුණාද? right. අපි බලමු තවත් එකක් සඳහා උදාහරණයක් විදිහට අරගෙන. බලන්න ටියුට් එකේ දෙවෙනියට තියෙන එක. simple B simple B capital R simple R. බලන්න බෝඩ් එක. right. මොකක්ද අපිට බලන්න කියලා කියන්නේ? capital B simple B capital R simple R. මේකනේ. right. වර්ණය සඳහා ඒකාංග මුහුමේදී ද්විත්ව නිවීමක් ලැබීමේ සම්භාවිතාව කොච්චරද 4න් 1යි අපි දානවා 4න් 1යි විෂම යුග්මකයක ලැබීමේ සම්භාවිතාව 2න් 1යි දැන් අපි මෙතන තියෙන්නේ වර්ණය සඳහා නමුත් හැඩය සඳහාවත් මේ විදිහමයි එන්නේ විෂම යුග්මකයන් එන්නේ 2න් 1යි මෙතන දෙන්නේ capital R මෙතන simple R මෙතන capital R simple R capital R ඉතින් මෙතන විෂම යුග්මක ලැබීමේ සම්භාවිතාව 2න් 1යි. එතනම 2න් 1යි. එතකොට එනවා
4 වරක් 2 8යි 8න් 1යි. ඒ කියන්නේ ද්වංගී මුහුමකදී මෙන්න මේ වගේ ප්‍රවේණි දර්ශක ලැබීමේ සම්භාව්‍යතාව 8න් 1යි. බලන්න මෙයා ඉන්නේ කොහෙද කියලා පණක් චක්‍රේ. simple b capital R simple R. බලන්න මෙතන ඉන්නවනේ. right. capital simple b capital R මෙතන ඉන්නවා. ආයෙ කොහෙද ඉන්නේ? මෙතන ඉන්නවා. වෙන කොහෙවත් ඉන්නවද? නැහැ. එහෙනම් ඔක්කොම කීයක් ඉන්නවද? ඔක්කොම 16යි. 16න් මෙයාලා කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි. එහෙනම් 8න් 1යි. ඉතින් අපි මෙච්චර පණක් චතුරස්‍රය ඇඳ ගන්න ඕනේ නැහැ. right? අර විදිහට ඒකාංග භූමියේ අනුපාත දන්නවා නම් අපිට හදා ගන්න පුළුවන් නම් ආකරණ නීතිය දැම්ම ගුණ කිරීමේ නීතිය දැම්ම එලින්ම අනුපාතය ගත්තා. අපිට පුළුවන් මෙන්න මේ ප්‍රවේණි දර්ශයේ සෑදීම් අනුපාතය 8යි කියලා ගන්න. ඒක තහවුරු කරන්න ඕන හින්දා තමයි මම පණක් චතුරස්‍රය ඇඳලා ඔය කට්ටියට පෙන්නුවේ. ඒකෙන් එන අනුපාතත් මේ අනුපාතම තමයි. ඉතින් ඒ හින්දා මෙන්ඩල් තීරණය කරා මෙහෙම කොටු ගන්නවට වඩා මේ අනුපාත වලින් ගන්න පුළුවන් කියලා. right? ඒ ටික පැහැදිලිද? තේරුණාද? තව අවුලක් තියනවද? දැන් සම්භාවිතාව තේරුම් නැති මම හිතන්නේ සම්භාවිතාව අමාරු දෙයක් නෙමෙයි. හරිම සරල දෙයක් තියෙනවා. right. අවුලක් තියෙනවා නම් ඒ කියන්නේ මේ කියපු දේවල් වල තේරුම් නැත්නම් තියෙනවා නම් chat box එකට දාන්න. right. ඊට පස්සේ තියෙනවා BBRR ලැබීමේ සම්භාවිතාව හොයමු කියලා. ඉතින් ඒකේ අර වගේම හොයන්න පුළුවන්. අපිට උත්තර එනවා 16න් 1යි කියලා. 16ටම 1යි තියෙන්නේ. right. හරි. අපි යමු ත්‍රිඅංග මුහුමට. ත්‍රිඅංග මුහුම. right. ත්‍රිඅංග මුහුම කියලා කියන්නේ ලක්ෂණ තුනක් එකට සලකලා බලනවා. ඒක මේක මගනවා. ලක්ෂණ තුනක් එකට සලකලා බලනවා. මේ බ්‍රහස්පතින්දා උදේ පාන්දර 5ට සත්ව සංසරණයට අදාළ රිවිෂන් එක යනවා. ඒ කියන්නේ අපි තියරි පාර්ට් එක කරලා ඉවරයිනේ. එන කට්ටිය දන්න. හරි. අපි ඒකේ past papers වල structures ටිකකුයි පාඩම කවර් වෙන්න තව structure ටිකක් හදපු ටිකකුයි සහ රචනා ප්‍රශ්න කිහිපයකුයි සාකච්ඡා කරනවා. කැමති අයට එන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන් නොමිලේ යන්නේ. right. ඒකට අදාළ ටියුට් එක මම group එකට දානවා. ඔයාලට print out එකක් අරගෙන ලියාගෙන වෙන්න පුළුවන් නම් හොඳයි. එතකොට ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. right. ටියුට් එක බලමු. බලන්න මල්වල වර්ණය බීජවල වර්ණය බීජවල හැඩය සලකමින් සිදු කරන ත්‍රිඅංග මුහුම. මොකද්ද? මල්වල වර්ණය බීජවල වර්ණය බීජවල හැඩය. දැන් ලක්ෂණ තුනම එකට සලකන්න යන්නේ. right. ඉතින් මේකට පළල් චතුරස්‍ර ගහන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපිට
මොකද්ද කරන්න පුළුවන්? මේ සම්භාවිතා නියම දාලා අනුපාතයන් ගන්න පුළුවන්. අපිට ඇලීලා දීලා තියෙනවා capital Y කියලා කියන්නේ කහ පැහැති මල් සඳහා ප්‍රමුඛ ඇලීලය. simple Y සුදු පාට මල්. capital B කළු පැහැති බීජ. simple B සුදු පැහැති බීජ. capital R round බීජ. simple R හැකිලුණු බීජ සඳහා. right? හරි අපි ඒකේ මොහොම ගමු. ඒකේ මොහොම සලකමු. මොකද වෙන්නේ? P1 එකේදී කවුද මොහොම වෙන්නේ? සත්‍යාභිජනක ශාක. එතකොට ඇලීල වෙන්නේ capital Y, capital B, capital R නේ. එහෙනම් ද්විත්ව සමයුග්මකය වෙන්න ඕනේ. capital Y, capital B, ඊට පස්සේ capital R. ඔන්න එක ජීවියෙක්. මෙයා මොහොම වෙන්නේ කා එක්කද? simple Y, simple Y, simple B, simple B, capital R, sorry simple R, simple R. right? හරි. එතකොට මෙයා හදන ජන්මාන මොනවද අපි කියන්නේ? capital Y, capital B, ආය capital R. මේක තමයි ජන්මාන වල ලියන්නේ. මේ පැත්තේ simple Y, simple B, simple R. right. අලිම සරල දෙයක් තියෙන වැඩි හිතන්න එපා. ඒක න මොනවද වගේ හිතනවා නම් right. F1 පරම්පරාව capital Y, simple Y, capital B, simple B, capital R, simple R. 100%ක්ම මේව හැදෙන්නේ. ඒ කියන්නේ මොනවද? capital Y කියලා කියන්නේ කහ පැහැති මල් සහිත කළු පැහැති බීජ සහිත round බීජ. කහ මල් කළු round බීජ. right. ඔන්න දැන් තමයි අමාරු කොටස. ඊළඟට මොකද කරන්නේ? F1 පරම්පරාවේ ශාක දෙකක් අතර මුහුණු කරනවා. මේවම දෙකක්. YY BB RR වැඩි කිරීම. YY BB RR. right. එතකොට මෙයාලා හදන ජන්මානු අපිට ලියන්න පුළුවන්. හිතුවොත් ලියන්න පුළුවන් මෙතන. කොහොමද ලියන්නේ? මෙහෙම ගමු. capital Y, simple Y, capital B, simple B, capital R, simple R. බලන්න. මෙයා ලියනවා මෙයා එකයි මෙයා එකයි. ඊට පස්සේ ආය ලියනවා මෙයා එකයි මෙයා එකයි. ඔය විදිහට මෙයාත් ලියනවා මෙයා එකයි මෙයා එකයි. ඔහොම අපිට ජන්මාන ලියන්න පුළුවන්. නිකන් ඉඳගම ලියලා බලන්න ජන්මාන කොච්චරක් වෙනවද කියලා සම්බර වලින්. right. ඉතින් මේ එන ජන්මාන 50 චක්‍රයක් ගහනවට වඩා අපිට ප්‍රවේණි දර්ශ ගන්න එක ලේසි. right. sorry. අනුපාත වලින් ප්‍රවේණි දර්ශ ගන්න එක ලේසි. right. ටියුට් එකේ පල්ලෙහා කොටුවේ මෙන්න මේ ටික දාගන්න. ටියුට් එකේ තියෙනවා පල්ලෙහා ටියුට් එකේ පහළ තියෙන කොටුවේ ඒක දාගන්න. බලන්න. ඒකෙත් මොකද කරලා තියෙන්නේ? එක් ලක්ෂණයට අදාළව ඒකාංග මුහුණක් විදියට සලකනවා. ඒකාංග මුහුණක් විදියට සලකලා අර කිව්වත් වගේ මොකද කරන්නේ? අපිට පුළුවන් අනුපාතයන් ගන්න අර විදිහටම. ඒ අනුව පල්ලෙහා තියෙන පහළ තියෙන ප්‍රවේණි දර්ශන ලැබීමේ අනුපාත අපිට ගන්න පුළුවන්. එතකොට ඔයාලට බලමට පේනවා ලොකුම ඉලක්කම ඇවිල්ලා තියෙන 64. ඒ කියන්නේ ඔයාලට 50 චක්‍රයක් ගහන්න වෙනවා කොටු 64ක් තියෙන්න. right. ඒක කරන්න බැරි වැඩක්. right. අමාරු වැඩක්. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් කොහොම ලේසියෙන් අනුපාත වැඩි කරලා ගන්න. එතකොට කරන්නේ අදාළ ලක්ෂණ තුන සඳහාම අනුපාත එකිනෙකට ගුණ කරනවා. right. ඉතින් මේ විදිහට මම කීපයක් ලියලා තියෙනවා. ඔයාලට තව ලියන්න කිහිපයකුත් තියලා තියෙනවා. right. ගෙදරින් try කරලා බලන්න ඒ ගැන ලියන්න පුළුවන්ද කියලා. අපි යන්නේ දැන් පරීක්ෂා මුහුමට. මේකද යන්නේ
පරීක්ෂා මුහුමක. පරීක්ෂා මුහුමක් කියලා කියන්නේ අපි කලින් ගානක් හැදුවා. අපි ඒක දීර්ඝයක් විදිහට ඉගෙන ගන්න ගාන හදමු ඊට පස්සේ ආයෙ. පරීක්ෂා මුහුමක් කියලා කියන්නේ අපි ප්‍රවේණිදර්ශය නොදන්නා ශාකයක ඔන්න අපි ශාකයක් හරි ජීවියක් හරි ඉන්නවා අපි මොකක් හරි ලක්ෂණයකට අදාළව අපි යාගේ ප්‍රවේණිදර්ශය දන්නේ නැහැ. ප්‍රවේණිදර්ශය කියලා කියන්නේ ඇලීල තියෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. right. අපිට මේක හොයාගන්න ඕන. පරීක්ෂා මුහුමෙන් කරන්නේ මෙන්න මේ වැඩේ. ඒකෙදි කරන්නේ අපි නොදන්න ප්‍රවේණිදර්ශයක් තියෙන ඕනෑම ශාකයක් අදාළ ලක්ෂණයේ සම්බන්ධයෙන් ද්විත්ව නිලීන ජීවියා සමග මුහුම් කරන එක. right මෙහෙම හිතමු. ඔන්න රවුම් බීජ දරන ශාකයක් තියෙනවා. right බලමු උදාහරණයක් මොකක්ද තියෙන්නේ. ටියුට් එකේ අරන් තියෙන උදාහරණය උස මිටි සම්බන්ධයෙන්. right අපි මෙහෙම ගමු. ඔන්න මෑ ශාක වලින් උස ශාකයක් තියෙනවා. උස බව තීරණය කරන නිලි ඇලිලය උස බවට අදාළ ඇලිලය කැපිටල් T කියලා ගන්නවා. හරිද? එහෙනම් මිටි බවට අදාළ ඇලිලය සිම්පල් T. මිටි බව ප්‍රකාශ වෙන්නේ සිම්පල් T දෙකක් තියෙන අවස්ථාවක. ඒක තේරෙනවනේ සරලයි. අපි ගාව තියෙන උස මෑ ශාකයක්. උස නම් කැපිටල් T වෙන්න පුළුවන්, කැපිටල් T සිම්පල් T වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. right. හැබැයි අපිට මේ උස මෑ ශාකයේ හරියටම ප්‍රවේණිදර්ශය හොයාගන්න ඕනේ. right. මොකද කරන්නේ? මේ ශාකය අදාළ ලක්ෂණයේ සම්බන්ධයෙන් ද්විත්ව නිලීනයක්. ඒ කියන්නේ මිටි ශාකයක් එක්ක මුහුම් කරනවා. right. අදාළ ධර්මාංග මොනවද? simple T. මේක parents මේක G1. right. හදලා අපි හිතමු මෙයා කියලා අදාළ ශාකය. අදාළ ශාකය capital T නම්. එහෙම වුණොත් right මෙයා හදලා ජන්මාන ආකාරය capital T. එහෙනම් මේ දෙන්න එකතු වෙයි. හැදෙන F1 පරම්පරාවේ ශාක සියල්ලක්ම capital T simple T සියල්ලක්ම 100%ක්ම sorry. තවමත් නැහැ 100%ක්ම right උස ශාක. ඒක එක පැත්තක්. එන්න මෙයාට අපි ගත්ත ශාකයේ මෙන්න මෙයා නම් එයා හදන ජන්මාණු මොනවද? capital T හදනවා simple T හදනවා right. හරි. capital T simple T එක එකතු වුණොත් capital T simple T එක එකතු වුණොත් simple T sorry මේව දාන්නේ නැහැ. එහෙම දාන්නේ ජන්මාණු වල විතරයි right. එතකොට මෙයා 150යි මෙයාත් 150යි. එතකොට මෙන්න මේකයි නිගමනය. ඒකාංග පරීක්ෂා මුහුමකදී අපි පරීක්ෂාවට ලක් කරන ජීවියා සමයුග්මකයෙක් නම් ඇලින දෙකම සමානයි නම් F1 පරම්පරාවේ ශාක සියල්ලම 100%ක්ම අදාළ ලක්ෂණයේ සම්බන්ධයෙන් ප්‍රමුඛ රූපානුදර්ශය පෙන්වනවා. ඒ කියන්නේ මෙයා TT නම් F1 පරම්පරාවේ ඔක්කොම උස ශාක තියෙන්නේ උස ශාකම විතරයි. මොකද්ද වෙන්නේ? පරීක්ෂණයට භාජනය කරපු අපිට ප්‍රවේණිදර්ශය හොයාගන්න ඕන කරන ජීවියාගේ ප්‍රවේණිදර්ශය capital T නම්. ඒ කියන්නේ සමයුග්මක ප්‍රමුඛයෙක් නම් F1 පරම්පරාවේ තියෙන්නේ එකම එක ශාකාකාරයයි. ඒකත් උස ශාකයක්මයි. ඔන්න. බලන්න දෙවෙනි එක. දෙවෙනි එකේදී අපිට ප්‍රවේණිදර්ශය හොයාගන්න ඕන ජීවියාගේ ප්‍රවේණිදර්ශය capital T simple T නම් F1 පරම්පරාවේදී ශාක ආකාර දෙකක් දැක ගන්න පුළුවන්.
capital T simple T සහ simple T simple T සහ මිටි විදියට. එහෙනම් අපේ නිගමනය මොකක්ද? ඒකාංග පරීක්ෂා මුහුණේදී F1 පරම්පරාවේ එක් ශාක ආකාරයක් පමණක් පවතී නම් අදාළ ශාකය ද්විත්ව සමයුග්මකයකි. F1 පරම්පරාවේ ශාක ආකාර දෙකක් 50-50 තිබේ නම් අදාළ ශාකයේ ප්‍රවේණිදර්ශය විෂම යුග්මක වේ. ඒක තමයි ඒකාංග පරීක්ෂා මුහුණ කියලා කියන්නේ. අපි මෙහෙම පරීක්ෂණ හොයලා තියාගෙන තියෙනවා. right? අපි දන්නේ නැති ලක්ෂණයක් දන්නේ නැති ප්‍රවේණිදර්ශයක් තියෙන ශාකයක් ආපු ගමන් මොකද කරන්නේ? නිදීනේ එක්ක මුහුණ කරනවා, මුහුණ කරලා බලනවා F1 ශාක පරම්පරාවේ ශාක ආකාර දෙකක් තියෙනවා, දෙකක් තියෙනවා. එකක් තියෙනවා නම් මෙයා, දෙකක් තියෙනවා නම් මෙන්න මෙයා. That's all right. 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 මේක රූපේ නම් තියනවා ටියුට් එකේ කැමති කට්ටිය අතින් අද ගන්න. අතින් අදින තරමට හොඳයි කියලා ඔලුවට යනවනේ. right. ඉතින් ඔක තමයි ඒකාංග පරීක්ෂා මුහුණ කියලා කියන්නේ. right. ඒකාංග පරීක්ෂා මුහුණට අදාළ ගැටලු කිහිපයක් තියෙනවා. right. මම ඒ පළවෙනි ගැටලුව හදන්නම්. පළවෙනි දෙක උත්සාහ කරන්න ඉදිරියෙන් හදලා ගැටලුවක් තියෙනවා නම් ගෲප් එකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ දවසේ අහන්නත් පුළුවන්. right. බලන්න පළවෙනි එක උස ගෙවතු මෑ ශාකයක් මිටි ගෙවතු මෑ ශාකයක් සමග මුහුණ කරන ලදී. ලැබුණු F1 පරම්පරාවේ සියලුම ශාක උස ශාක වේ. එසේනම් මොකද්ද? මේ දෙක හදලා පෙන්නනවා. හදලා පෙන්නුවාට පස්සේ අපිට තේරෙනවා. ඉතින් හදන්න ඕනේ අපි දැන් කලින් හදපු එකමයි. right. ඒක මොකක්ද කියන්නේ? සියලුම ශාක උස ශාක නම් එහෙනම් capital T තමයි අදාළ ශාකයේ ප්‍රවේණිදර්ශය. right. අපි උඩ හොයපු නිසා එතන ලියන්න ඕන නැහැ. නමුත් exam එකට આવොත් මේ විදිහට හදලා පෙන්නන්න ඕනේ. right. ඊට පස්සේ තියෙන්නේ මේ වගේම කාරණා දෙකක්, ප්‍රශ්න දෙකක් සරලයි වලට තේරුම් ගන්න පුළුවන්. right. අපි යන් ද්වංගී පරීක්ෂා මුහුණ. right. මේකෙදි මොකද කරන්නේ? බලන්න මෙහිදී ලක්ෂණ දෙකක් සඳහා ප්‍රවේණිදර්ශය නොදන්නා ජීවියෙකුගේ ප්‍රවේණිදර්ශය සොයා ගැනීම සඳහා අදාළ ජීවියා අදාළ ලක්ෂණ සම්බන්ධයෙන් ද්විත්ව නිලීන ජීවියෙකු සමග මුහුණ කිරීම සිදු කරයි. මොකද කරන්නේ? ද්විත්ව නිලීන ජීවියෙකු සමග මුහුණ කිරීම සිදු කරයි. ලැබෙන F1 පරම්පරාවේ ශාකවල රූපානුදර්ශය අනුව නොදන්නා ශාකයේ ප්‍රවේණිදර්ශය තීරණය කරනු ලබයි. ඉතින් අපි ඒකාංග මුහුණෙදිත් කරේ අපි ලක්ෂණ අපි ප්‍රවේණිදර්ශය නොදන්නා ජීවියා ද්විත්ව නිලීනයක් එක්ක මුහුණ කරපු එක මේක සිද්ධ කරන්නේ. ද්විත්ව නිලීනයක් එක්ක මුහුණ කරන එක. right. උදාහරණ බලන්න රතු පැහැති මල් පෙති හා කළු පැහැති බීජ දරන ශාකයක් ඇත. right. කළු පැහැය ප්‍රමුඛ රතු පැහැය ප්‍රමුඛ. මේ ප්‍රවේණිදර්ශය සොයා ගැනීම සඳහා ලක්ෂණ දෙක සඳහාම නිලීන. ඒ කියන්නේ සුදු පැහැති මල් පෙති සහ දුමුරු පැහැති බීජ දරන ශාකයක් යොදාගෙන පරීක්ෂා මුහුණක් සිදු කරනු ලබයි. right. බලන්න ඒක. right. මොකද්ද කියන්නේ? රතු පැහැති මල් පෙති සහ කළු පැහැති බීජ. රතු පැහැති මල් පෙති වලට දීලා තියෙන ඇලීලය අකුර R. රතු පැහැති මල් පෙති R, කළු පැහැති බීජ capital B නේ. ඔව් කළු පැහැති බීජ. දැන් අපිට
රතු පැහැති මල් සහ කළු පැහැති බීජ තියෙන ශාකයක් තියෙනවා. අපි මේකේ ප්‍රවේණිදර්ශය දන්නේ නැහැ. අපි කරන්න ඕනේ ඉස්සල්ලාම රතු පැහැති කළු බීජ තියෙන ශාකයක ප්‍රවේණිදර්ශ වෙන්න පුළුවන් මොනවද කියලා සියලුම දේවල් ටික ලියා ගන්න. right? රතු පැහැති කළු නම් මෙහෙම වෙන්න පුළුවන්. 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 ඔය විදිහට ප්‍රවේණිදර්ශ ආකාර හතරක් තියෙනවා. කො වෙන්න පුළුවන් කියලා ලියා ගන්න. right. ඊට පස්සේ අපි දන්නේ මොකද්ද මේක අපිට අඳුර ගන්නයි ඕන. අපි මොකද කරන්නේ? විත්ත නිදීනයි කියන්නේ සුදු මල් පෙති සහ දුමුරු පැහැති බීජ. දුමුරු බීජ තියෙන සමයුග්මක නිදීනේ simple r simple b simple b එක දාන්න p කියලා. right. එක මොහොම් කරනවා. ඒතකොට මෙයා හදලා ජන්මාණු මොනවද? simple r simple b. right. ඊට පස්සේ අපිට මොකද කරන්න පුළුවන්? මේ හැම ශාකයක්ම මුහුම් කරලා ප්‍රතිඵල සටහන් කරගන්න. බලන්න පළවෙනි එකට මම හදන්න පළවෙනි ජීවියා මෙයා වුණොත් ඒ කියන්නේ අපි ගන්න රතු මල් පැති සහිත කළු බීජ සහිත ජීවියා මෙන්න මෙයා වුණොත් මෙයා හදන ජන්මාණු මොනවද? capital R capital B. right. F1 පරම්පරාව හැදෙනවා. F1 පරම්පරාවේ ඔක්කොම capital R simple R capital B simple B 100%ක්ම රතු මල් පෙති තියෙන කළු බීජ ධර්ම ශාක. එහෙනම් අදාළ ප්‍රවේණිදර්ශය නොදන්නා ජීවියා අදාළ විත්ව නිලීනය සමග මුහුම් කිරීමෙන් අනතුරුව F1 ශාක පරම්පරාවේ සියල්ල රතු මල් පෙති කළු බීජ ධර්ම ශාක වූයේ නම් අදාළ ප්‍රවේණිදර්ශය නොදන්නා ජීවියාගේ ප්‍රවේණිදර්ශය මෙන්න මෙය වේ කියලා නිගමනය කරන්න පුළුවන්. හරි. හරි. අපි බලමු මෙයා ගැන. මෙයා හදන sorry ධර්මාණු මොනවද? capital R capital B simple R capital B. මේ දෙන්න එතකොට මෙහෙම capital R simple R capital B simple B simple R simple R capital B simple B. එතකොට මෙයා සුදු කළු බීජ මෙයා රතු මල් පෙති කළු බීජ 50%යි 50%. එහෙනම් F1 පරම්පරාවේ ශාක ආකාර දෙකක් 50-50 තියෙනවා නම් එක් ශාකයක් රතු මල් පෙති කළු බීජ දරන ශාක නම් අනිත් ශාකයේ සුදු මල් පෙති කළු බීජ දරන ශාක නම් අපි ප්‍රවේණිදර්ශය නොදන්නා ශාකයේ ප්‍රවේණිදර්ශය මෙන්න මේ වේ කියලා නිගමනය කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ආකාර හතරටම පරීක්ෂණ කරලා සටහන් කරලා තියා ගන්නවා. එන ප්‍රතිඵල අනුව අපි නිගමනය කරනවා එහෙනම් ප්‍රවේණිදර්ශය මෙන්න මේක වේ කියලා. ඒ ඔය විදිහට මේ හතරටම කරන්න පුළුවන්. ඕක තමයි ද්වංගී පරීක්ෂා මොහොම කියලා කියන්නේ. එතකොට අපි හොත් පරීක්ෂා මොහොම යනු කුමක්ද කියලා අපි කියන්න ඕනේ. ප්‍රවේණිදර්ශය නොදන්නා ජීවියෙකුගේ ප්‍රවේණිදර්ශය සොයා ගැනීම සඳහා අදාළ ලක්ෂණ සම්බන්ධයෙන් ද්විත්ව නිලීන ජීවියෙකු සමග මුහුම් කිරීම තමයි පරීක්ෂා මොහොම කියලා හඳුන්වන්නේ. right. මම හිතන්නේ පරීක්ෂා මොහොම අවුලක් නැතුව. right. පරීක්ෂා මොහොම ඉවරයි.